අද එහෙනම් පුතේ පටන් ගමු කතා කරගත්තා වගේම ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය සමහර වෙලාවට මේ වෙනකොට ඔයාලට ක්ලාස් එකකින් හරි ඉස්කෝලේකින් හරි කිරලා ඇති. ඉස්කෝලේ නම් ගියේ නෑනේ පුතේ තුන්වෙනි වාරේ නේද? සමහර වෙලාවට පන්තියකින් කිරලා ඇති. ඒ මොනවා වුණත් අපිට ත්‍රිකෝණමිතිය ලේසියෙන්ම ලකුණු 10ක් ගන්න පුළුවන් ගානක් විභාගෙදී. සහ අනිවාර්යෙන් පුතේ ඔයාලට මේ සිලබස් කවර් වුණත් නැතත් අපොසොස් පෙළ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගණිත විෂය ධාරාවෙන් ඔයාලා අනිවාර්යෙන්ම මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම හොඳින් දැනගෙන ඉන්න ඕනේ. අපි එහෙනම් කොහොකට ත්‍රිකෝණමිතිය පාඩම පටන් ගමු. සහ මම බලාපොරොත්තු වෙනවා මුල ඉඳන්ම අපි මුල ටික පුතේ අපි ඉක්මනට කරලා දාමු. ඇත්තට මොකද්ද මේකේ ඔයාලට එතකොට තේරුමක් එන නිසා. අපි මේ ත්‍රිකෝණමිතිය කතා කරන්නේ අනිවාර්යෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණයකට. ත්‍රිකෝණමිතිය කතා කරනවා නම් අනිවාර්යෙන්ම මොකද තියෙන්න ඕනේ? ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන්න ඕනේ. හරි? ඍජුකෝණී ත්‍රිකෝණයක් නැතුව අපිට ත්‍රිකෝණමිතිය ගැන කතා කරන්නට බෑ. එතකොට පුතේ ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තාම ඔයාලට පුතේ මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේව සටහන් කරගන්න. පෑනක් පොතක් අරගෙන කොලයක් අරගෙන මොන හරි අවශ්‍ය කරන දෙයක් සටහන් කරගන්න. හොඳයි? හරි. එහෙනම් ත්‍රිකෝණී ත්‍රිකෝණයක තමයි අපි ත්‍රිකෝණමිතිය කතා කරන්නේ. ඇත්තටම මෙතෙන්දී අපි කතා කරන්නේ කෝණවල අනුපාතයක් සම්බන්ධයෙන්. යම්කිසි කෝණ සම්බන්ධයෙන් කතා කරනවා. අපි කෝණයේ අගයන් හොයන්නේ ත්‍රිකෝණයේ පාදවල අනුපාතයක් ආශ්‍රයෙන් තමයි කෝණයේ අගයන් සොයන්නේ. එතන මම කිව්වා අනිවාර්යෙන් මෙතන මට තියෙන්න ඕන අංශක 90ක්. එහෙනම් ඔයාලට පේනවා මේ ඉතිරි කෝණ දෙක මොන වගේ කෝණ දෙකක්ද? අයි පුතේ කෝණ තුනෙන් එකතු 180යි. නේද? ත්‍රිකෝණයේ අංශක 90ක් වුණ නිසා ඒ ඉතිරි කෝණ දෙකම මොන වගේ කෝණද? පුතේ මියුට් කරගත්තා නම් අනිත්තර නැත්තම් අපහැදිලි වෙයි නේද? හරි මම මෙතනින් මියුට් කරන්නේ නැහැ මොකද හේතුව ඔයාලට ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් නැති වෙන හින්දා. හරි. එහෙමනම් ඇත්තටම දැන් බලන්න මේක අංශක 90ක් වුණාම ඉතිරි කෝණ දෙක සුළු කෝණී කෝණ දෙකක්. හරි. අපි දැන් ඒක තේරුම් ගත්තා. එහෙමනම් නිතරම අපි කතා කරන්නේ කෝණයට සාපේක්ෂව. හිතන්න දැන් මේ කෝණය මොකද්ද? BAC. මේ කෝණය මොකද්ද? BAC. BAC. නේද? මේ කෝණය මොකද්ද? මේ කෝණය මම නම් කරන්නේ BCA. මේ කෝණ නම් කරන්නේ BCA. හරි. එතකොට කෝණයට සාපේක්ෂව තමයි ත්‍රිකෝණයේ පාද නම් කරන්නේ. කෝණයට සාපේක්ෂව. හිතන්න මෙන්න මේ කෝණයට සාපේක්ෂව එයාට ඉස්සරහෙන් තියෙන පාදයට අපි කියනවා මොකද්ද? සම්මුඛ පාදය. මොකද්ද අපි කියන්නේ? සම්මුඛ පාදය. දැන් මේ කෝණයට සාපේක්ෂව දැන් එක පාදයක් තමයි ඉස්සරහෙන් තියෙන පාදේ සම්මුඛ පාදය. මේක පුතේ අනිවාර්යයෙන්ම මොකද්ද? අංශක 90ට ඉස්සරහෙන් තියෙන පාදය. මේකට අනුපාතය කියන්නේ කර්ණය. වෙනස් වෙන්නේ නැහැ. කර්ණය. නේද? එහෙනම් මේ සම්මුඛ පාදය සහ කර්ණය හැරුණාම ඉතිරි පාදයට අපි කියනවා බද්ධ පාදය. එහෙම සලකන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය නෙමේ එයාට යටින් ගෑවිලා තියෙන පාදය තමයි බද්ධ පාදය. බද්ධ වෙලා තියෙන පාදය. හරි. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ සයින් අනුපාතය කියන්නේ කියලා. පුතේ අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක මේ හැම වෙලාවෙම සයින් අනුපාතය නියතයක්. එහෙනම් හැම වෙලේම මේ සයින් කියන එකේ තේරුම තමයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. නේද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සයින් කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ ඉස්සර කාලේ අපි අහලා දිනා පුතේ සයන්න කයන්න සක කියලා. නේද? නිකන් හොඳේ මතක තියාගන්න ඕනෙත් නෑ මම ඔයාලට කිව්වේ. හරි? රයිට්. එහෙනම් සයින් අනුපාතයක් කියන්නේ මොකද? සම්මුඛ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරිද? හරි. එතකොට මේ සයින් කියලා මට නිකන් ලියන එකේ තේරුමක් නෑනේ. මම කියන්නේ කෝණයක් සම්බන්ධයෙන්. හරිද? මේ සයින් අනුපාතය. එහෙනම් අපි දැන් කතා කරමු මේ කෝණය. මේ කෝණය මොකද්ද? BCA. sin BCA. sin BCA. මම කිව්වා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙයාට සම්මුඛ පාදය මොකද්ද? AB. AB කර්ණය මොකද්ද? AC. එහෙනම් sin BCA කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, AB බෙදීම AC. හරි? ඊගාට cos අනුපාතය. cos කියන්නේ පුතේ විතරම මේ කෝණයට මලින් ගොස්සේම cos කියන්නේ මොකද්ද?
බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ කෝණයට අදාළව බද්ධ පාදය කියන්නේ BC. කර්ණය කියන්නේ AC. මට ලියන්න පුළුවන් නිකන් cos වෙනුවට බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. භාග්‍ය වගේ නේද? හරි. ඊගාටම එනවා tan. tan BCA. මෙතනම tan අනුපාතයක් කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මෙයාට සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? AB. බද්ධ පාදය කියන්නේ මොකද්ද? BC. මේක පුතේ හැම වෙලේම නියතයක්. එක ත්‍රිකෝණයක් ගත්තාම sin BCA sin අනුපාතය කොහොම ගත්තත් ඔයාලට එන්නේ බලන්න අපේ සටහන් කරගන්න මේ කියනවා හොඳට තේරෙන්නේ නේද? හරි. අපි දැන් කතා කරේ BCA කෝණය සම්බන්ධයෙන්. අපි දැන් කතා කරමු BAC කෝණය. BAC කෝණය නම් බලන්න sin BAC. හරිද? sin BAC. sin BAC. sin BAC කියන්නේ මොකද්ද? sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ කෝණයේ සම්මුඛ පාදය මොකද්ද? BC. නේද? කර්ණය වෙනස් වෙන්නේ නැහැ AC. හරි. ඊගාවට මේ sin. තේනවද මේ බොරු? හරි. ඊගාට cos. හරි. cos BAC. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ කෝණයට සාපේක්ෂව නම් බද්ධ පාදය කියන්නේ AB. නේද? කර්ණය වෙනස් වෙන්නේ නැහැ AC. ඊගාට tan. අපි tan කතා කරාවුත් එහෙම වෙලෙම tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් BAC කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය කියන්නේ BC. නේද? බද්ධ පාදය කියන්නේ AB. මෙන්න මේක පුතේ මූලික වශයෙන් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. අපි sin අනුපාතය හොයාගන්නේ කොහොමද? cos අනුපාතය හොයාගන්නේ කොහොමද? tan අනුපාතය හොයාගන්නේ කොහොමද කියන එක. හරි. අපිට ඒක බැයි නම් පුතේ මෙතනින් එහාට මේ ගාන යන්න අමාරුයි. ඉතින් ඇත්තටම ඔයාගේ පෙළ පොතේ බැලුවාම ඔයාලට පේනවා ඊට පස්සේ පෙළ පොතේ කියලා තියෙනවා නේද? මේ වගුවක් සම්පූර්ණ කරන්න අපිට ඒ තරම්ම සරල විදිහට යන්න නැතුව ටීක්ක් ඉදිරියට යන්න නේද? මෙතන අපි පෙළ පොතේ පෙන්නලා තියෙනවා මේ එකම ත්‍රිකෝණයක හැම විදිහටම ගත්තාම මේ අනුපාත වලට නියතාගයක් හම්බ වෙනවා කියලා නේ? අපි පොඩ්ඩක් බලමු පුතේ මේක භාවිතා කරලා අපි කොහොමද එනම් මේ මූලික සංකල්පය භාවිතා කරලා ගැටලු කිහිපයක් හදන්න කියලා. එනවා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන සම්මුඛ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, බද්ධ පාදයේ cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය නේද? tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් සබ සයන්න බයන්න. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. නේද? සබ. හරි? හොඳයි. රයිට්. අපි එහෙනම් දැන් බලමු පොඩි ගැටලු කිහිපයක් මේක ආශ්‍රයෙන් විසඳන්න. හරි. ඔයාලා පොතේ පෙළ පොත අරගෙන මේත් එක්කම පෙළ පොතේ තියෙන ගැටලු මාත් එක්කම හදාගෙන යන්න. හොඳයි. හරි. ඉස්සෙල්ලාම බලමු. ඔන්න මට ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මම උදාහරණයක් ගන්නම්. PQR ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවා. හරිද? මේක මොකද්ද? PQR. හරි. PQR. මෙතන දීලා තියෙනවා අංශක 90යි. මෙතන 5යි, මෙතන අංශක 12යි. අපෙන් අහන්නේ මොකද්ද? QR පාදේ හොඳයි පුතේ. අපිට මේ ඉස්සලාම කියනවා QR පාදයේ දිග සොයන්න. හරිද? එතකොට ඔයාට මේ ඍජු කෝණේ ත්‍රිකෝණය දැක්කාම මොකද ඉස්සලාම මතක් වෙන්න ඕනේ? අපිට මතක් වෙන්න ඕන පුතේ පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? මේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. නේද? එහෙනම් මට කියන්න පුළුවන් මෙතනින් QR වර්ගය නේද? QR වර්ගය සමානයි මේ පාදයේ වර්ගය එකතු කිරීම මේ පාදයේ වර්ගය. එහෙනම් කොහොමද එන්නේ? 12 වර්ගය එකතු කිරීම 5 වර්ගය. මම පුතේ ඒක මුල ලියන්නේ නැහැ. ඒක අපිට පොඩ්ඩක් ලියන්න කිව්වොත් වෙලා යන්නේ හින්දා. එහෙනම් 12 වර්ගය කීයද? 144යි. 5 වර්ගය 25යි. එතකොට කීයද? 169යි QR. එහෙනම් QR මේ QR වර්ගය. එහෙනම් QR කියන්නේ මොකද්ද? වර්ගමූල 169යි. ඔයා පුතේ මේ වර්ගමූල 169 වර්ගමූලය 225. ඒ කියන්නේ 1 ඉඳන් 15ට වගේ යනකම් වර්ග කරපුවාම මොකක්ද එන්නේ කියන එක මතක තියෙන්න ඕනේ. තිබ්බනම් ලේසි අපිට. නේද? එහෙනම් වර්ගමූල 169 කියන්නේ 13යි. රයිට්. එහෙනම් QR කියන්නේ 13යි. ඔන්න මට ඉස්සල්ලාම දුස්නේ දීලා තිනවා QR පාදයේ දිග සොයන්න. එහෙනම් මට QR පාදයේ දිග ආවා 13යි සෙන්ටිමීටර.
හරි ඊගාට මොකක්ද දහන්න මිනිස්සුනේ තියෙනවක මම ඔයාලට කියන තවත් පැහැදිලි වෙන්න ඕන හින්දා දැන් sin θ හොයන්න කියනවා sin θ දැන් කොතනද තියෙන θ sin θ මාක් කරලා තියෙන මෙතන නේද හරි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නේද sin θ කියන්නේ සම්මුඛ පාදයේ කියන්නේ 12යි කර්ණය කියන්නේ 13යි මෙහෙම තියන්න පුතේ සුළු කරන්න අවශ්‍ය නැහැ ඊට cos θ හරිද cos θ කියන්නේ මෙයාට බද්ධ පාදයේ 5යි නේද? 5 බෙදීම කර්ණය කියන්නේ 13යි. හරි. sin cos හොයාගත්තා. එහෙනම් tan. tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ 12යි, බද්ධ පාදයේ 5යි. මේ ටික තමයි පුතේ උත්තර ටික. ඔයාගේ පොත බලුවත් ඔයාට පේන ඇති උත්තර ටික තියෙනවා කියලා නේද? එයා පොතේ නම් සුළු කරලා තියෙනවා. හරි. ගැටලුවක් නැහැ. හරි. අපි නිදර්ශන දෙකට යමු. ඔයාලට මේක තවත් ස්ලෝ කරන්න ඕන නම් පුතේ මට කියන්න මේක තවත් හිමින් කරන්න ඕන කියලා. නමුත් දැන් අපිට තව බොහොම ටික ගහලා යන්න තියෙන විභාගෙට නේද? අපි දවස් දෙකකින්වත් ත්‍රිකෝණමිතිය පාඩම සම්පූර්ණ කරන්න ඕන. ඒතර පුතේ අපිට පුළුවන් මාසෙකදී පාඩම් 4ක් සම්පූර්ණ කරන්න. අපි මාස දෙකක් කරොත් එහෙනම් පාඩම් 8ක් සම්පූර්ණ කරන්න පුළුවන්. නේ? අපි මේ විදිහට ටාගට් එකක් දාගෙන යමු පුතේ. නැත්නම් අපිට මේ වැඩේ කරගන්න අමාරුයි අදාළ කාල සීමාවක් තුලදී. නේද? මම ලකුණු ටික ගන්න පුළුවන් වෙන ගණන් ටිකක් මෙතෙන්දි කවර් කරන්න පුතේ. අපිට ඕන කොහොම හරි විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නනේ. හරි. නිදසුන දෙක. tan θ සමානයි භාගය නම් sin θ හා cos θ සරයි. බලන්න පුතේ. අපිට දීලා තියෙනවා tan θ සමානයි භාගයයි. එහෙනම් අපිට කියනවා sin θ හා cos θ සොයන්න. දැන් මෙතෙන්දි අපිට ත්‍රිකෝණයක් දීලා නැහැ. ත්‍රිකෝණයක් ඇඳලා නැහැ. නමුත් අපිට දීලා තියෙනවා tan θ සමානයි භාගයයි කියලා. ඉතින් අපි කතා කරා ත්‍රිකෝණමිතිය කතා කරා. ත්‍රිකෝණමිතිය මම ඇඳගත්තා ත්‍රිකෝණමිතිය. කැමති විදිහට. මෙතන දාගත්තා θ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන මේක දාගන්න පුළුවන්. මම මේක දාගත්තා. දැන් බලන්න. දැන් tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මට දීලා තියෙනවා tan θ භාගයයි කියලා. එහෙනම් පුතේ tan θ භාගයක් නිසා මෙයාට සම්මුඛ පාදය කියන්නේ මෙයා. නේද? බද්ධ පාදය කියන්නේ මෙයා. පැහැදිලිද? එයි මම දාගත්තේ. ඒ tan θ කියන්නේ අපි දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. නේද? එහෙනම් මේ θ වලට සම්මුඛ පාදය තමයි 1, බද්ධ පාදය 2යි. එහෙනම් මෙයාගේ හොයා ගන්න ඕනේ. මම නිකන් මාක් කරගත්තොත් ABC කියලා. AC කොහොමද හොයාගන්නේ මම? මට ඉදා ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. නේද? එහෙනම් මට හම්බ වෙනවා AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AB වර්ගය කියන්නේ 1යි, 1 වර්ගය ධන BC වර්ගය කියන්නේ 2 වර්ගය. 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි. 1යි 4යි 5යි. එහෙනම් හම්බ වෙනවා AC කියන්නේ වර්ගමූලය 5යි. එහෙනම් AC වල උත්තරේ හම්බ වෙනවා වර්ගමූලය 5යි. හරිද? දැන් අපෙන් අහන්නේ මොකද්ද? sin θ හා cos θ. දැන් පුතේ අපිට ලේසියෙන්ම ලියන්න පුළුවන් නේද? දැන් θ වලට අදාළව sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ 1යි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 1 බෙදීම මූල 5යි. නේ? තව මොකක්ද අහන්නේ? cos θ. cos කියන්නේ මොකක්ද එහෙනම්? cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 2යි කර්ණය මූල. හරිද? අපිට එහෙනම් අපිට මොකද දීලා sin θ cos θ හොයන්න කිව්වොත් අපි මේ විදිහට තමයි හොයන්නට වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු පුතේ 18 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. 18 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. ඔයා ඉක්මනට හදන්න. 18 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. හරි. 18 2 මේක ගොඩක් අයට පුළුවන් ඇති නේද? ගොඩක් අයට පුළුවන් ඇති. නමුත් පුතේ අපි හිතන්න ඕනේ හැමෝම ගැනම 18 2 පළවෙනි ගානේ 3 වෙනි කොටස. මම එහෙම කියන්නේ මෙන්න මේක. අක්කා කියන්න බලන්න උත්තරේ. ඉවද? මේක 5යි මේක 5යි ඔක්කොම දීලා තියෙනවා. 5යි මූල 2යි. මම අහන්නේ මොකද්ද? sin x cos x tan x සමානයි. හරි?
හරි පුතේ මේ 18 දෙකේ අභ්‍යාසයේ පළවෙනි ගාන පළවෙනි ගානේ තුන්වෙනි කොටස 18 දෙකේ අභ්‍යාසයේ පළවෙනි ගානේ තුන්වෙනි කොටස 18 දෙකේ අභ්‍යාසයේ තාම මුලනේ ඉන්නේ හරි 18 දෙකේ අභ්‍යාසයේ පළවෙනි ගානේ තුන්වෙනි කොටස හරි හැදුවද මොකද පුතේ අපි පෑන් එකමාරෙන් හරි හරි ඔයා ඊගාව සතියේ නැත්නම් හෙට එනකොට මොකද්ද කරගන්න ඕනේ මේ පොතේ හරිද පොතක් අරන් එන්න ඕනේ හරි ගාන පුතේ වෙන්නේ මෙහෙමයි හරිද මෙහෙම අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා ත්‍රිකෝණයේ ලකුණු කරලා තියෙනවා හරිද මේ පාදයේ 5යි මේ පාදයට 5යි මේක දිග 5යි මූල 2යි මෙතන කෝණය මාක් කරලා අපිට කෝණය මෙතන කෝණය මාක් කරලා තියෙනවා x කියලා හරි මෙතන කෝණය මාක් කරලා තියෙනවා x කියලා හරිද අපෙන් අහනවා sin x කියන්නේ කීයද cos x කියන්නේ කීයද tan x කියන්නේ කීයද හරි මම පුතේ ඔයාලට මෙහෙම උදව්වක් කරන්නම් කාගාව හරි දෙල පොත නැත්තම් මට ආයි මැසේජ් එකක් දාන්න මා ගාව තියෙනවා pdf කරපු දෙල පොතේ pdf තියෙනවා මම ඔයාලට මේල් එකක් එවන්න හරි WhatsApp වලින් කරන්නම් මේල් ඇඩ්‍රස් එකක් තියෙනවා මේල් ඇඩ්‍රස් එකක් එවන්න හරි මොකද බලන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ ගාන හදා ගන්න පුළුවන් වෙන විදිහටනේ නේද සරල වෙන්න පුළුවන් හරි පුතේ එහෙනම් sin x කියන්නේ කීයද අපි දන්නවා sin x කියන්නේ සම්මුඛ පාදයේ වැදීම කර්ණය එහෙනම් sin x එන්නේ කොහොමද මෙයාට සම්මුඛ පාදයේ 5යි කර්ණය කියන්නේ 5යි මූල 2යි මේ 5ට 5 සුළු කරන්න පුළුවන් නේද 5ට 5 සුළු කරන්න පුළුවන් රයිට් මේ බලන්න 5ට 5 සුළු වෙනවා එහෙනම් එන්නේ 1ට මූල 2යි හරි cos x cos කියන්නේ බද්ධ පාදයේ වැදීම කර්ණය එහෙනම් 5 බෙදීම ආය 5යි මූල 2යි 5යි මූල 2යි 5ට 5 සුළු වෙනවා 1ට මූල 2යි tan x නේද පුතේ tan x කියන්නේ මොකද්ද සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ 5 බෙදීම 5 උත්තරේ 1යි 5 බෙදීම 5 උත්තරේ 1යි හරි අර නේද උත්තර ටික හරි හොඳයි හරි ඊගාවට බලන්න දෙවෙනි ගාන හරිද දෙවෙනි ගාන අපිට දීලා තියෙනවා පුතේ 18 දෙකේ අභ්‍යාසයේ දෙවෙනි ගාන sin θ සමානයි 5 බෙදීම 13යි කොහොමද දීලා තියෙන්නේ sin θ සමානයි 5 බෙදීම 13යි 5 බෙදීම 13 නම් tan θ cos θ සොයන්න හරි ටක් ගාලා ලියා ගන්න tan θ කීයද cos θ කීයද sin θ සමානයි 5 බෙදීම 13යි tan θ කීයද cos θ කීයද කියලා හොයන්න ඕනේ හරි පුතේ අපිට ගොඩාක් වෙලාවට ෆස්ට් පේපර් එකට ඔය වගේ පොඩි ප්‍රශ්න එනවා හරිද ෆස්ට් පේපර් එකට ඔය වගේ පොඩි ප්‍රශ්න එනවා හරි පුතේ එහෙනම් බලන්න අපි කොහොමද හොයන්නේ sin θ සමානයි 5 බෙදීම 13යි නේද එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ අපි දන්නවා මේක දැන් මම පස්සේ වන්න කියන්නේ හරිද එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගන්න අනිවාර්යයෙන්ම ඇඳගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගෙන θ මේ දෙකෙන් එක මාක් කරගන්න θ කියලා හැබැයි 90යි හරි අපිට මේක මාක් කරගමුද මොකද හැම වෙලෙම මේ කොහොනේ මාක් කරගත්තනේ හරි එහෙනම් දැන් බලන්න sin කියන්නේ මොකද්ද සම්මුඛ පාදයේ බෙදීම කර්ණය එහෙනම් මෙයාගේ සම්මුඛ පාදයේ 5යිනේ සම්මුඛ මෙයාට දා ගන්නවා 5යි කර්ණය කියන්නේ කීයද 13යි
හරිද? ඇයි sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණේ. එහෙනම් මෙයා 5යි මෙයා 13යි. දැන් පුතේ මෙන්න මෙයාගේ හොයා ගන්න ඕනේ. මම x කියලා දාගන්න. එහෙනම් මම මොකද භාවිත කරන්නේ? පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය භාවිත කරපුවම මොකක්ද ඔයාලට පුතේ එන්නේ? x වර්ගය ධන 5 වර්ගය නේද? මේ බලන්න. x වර්ගය ධන 5 වර්ගය සමානයි 13 වර්ගය. එහෙනම් x වර්ගය සමානයි ධන 5 වර්ගය හාට ගියාම මොකද වෙන්නේ? ඍණ 5 වර්ගයක් බවට පත් වෙනවා. 13 වර්ගය ඍණ 5 වර්ගය. 13 වර්ගය කීයද? මම කලින් කිව්වා. ඒ ටික මතක තියාගන්න ඕනේ. 13 වරක් 13 කීයද? 169යි. හරි. එහෙනම් 169යි අඩු කිරීම 5 වර්ගය කීයද? 25යි. උත්තරේ 144යි. එහෙනම් x කියන්නේ මොකද්ද? වර්ගමූලය 144යි. වර්ගමූලය 144 කියන්නේ කීයද? වර්ගමූලය 144 කියන්නේ කීයද? 12යි. නේද? 12යි. එහෙනම් මට මේකට උත්තරය හම්බ වෙනවා x සමානයි 12යි. ඒ කියන්නේ මේකේ උත්තරේ කීයද? 12යි. දැන් මම අහන්නේ මොකද්ද පුතේ? tan θ cos θ නේද? එහෙනම් tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මෙයාට සම්මුඛ පාදයේ 5යි නේද? බද්ධ පාදයේ x වලට අපිට ආයේ 12යි. එහෙනම් 5 බෙදීම 12යි. හරි? cos θ. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙයාට බද්ධ පාදය කියන්නේ මේ x කියන අගය කියන්නේ 12යි. 12 බෙදීම කර්ණය කියන්නේ 13යි. කර්ණය කියන්නේ 13යි. හරි නේද පුතේ? පැහැදිලිනේ? හරි. අපි එහෙනම් තුන්වෙනි ගාන පොඩ්ඩක් try කරමුද? 18 2 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මොකද අපිට මම නම් මේක erase කරන්නම්. හරි? 18 2 ගාන 18 2 අභ්‍යාසයේ තුන්වෙනි ගානක් පොඩ්ඩක් try කරන්න බලන්න. 18 2 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මොකද පුතේ තුන්වෙනි ගානෙන් අපිට කියලා තියෙන්නේ? හරිද? රූපය දැක්කන ABC ත්‍රිකෝණයේ දීර්ඝ කෝණයකි. හරිද? ත්‍රිකෝණයක් මේක ABC ABC ත්‍රිකෝණයේ දීර්ඝ කෝණයකි නේද? හරිද? ඉස්ලාම් කියන්නේ මොකද්ද? C කෝණය θ ලෙස දැක්වූ විට BAC θ ඇසුරෙන් දක්වන්න. හරි. BAC කෝණය θ ඇසුරෙන් දක්වන්න. හරිද? ඊගාට මොකද්ද කියන්නේ? sin θ සමානයි cos 90 ඍණ θ බව පෙන්වන්න. දෙවෙනි පාර්ට් එක මොකද්ද? sin θ සමානයි cos 90 ඍණ θ බව පෙන්වන්න. හරිද? තුන්වෙනි කොටස මොකද්ද? sin θ බෙදීම cos θ sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්වන්න. හරි. බලන්න. ත්‍රිකෝණමිතිය අපිට මූලිකම එන ගණන් නේද? සමහරලාට පුතේ අපිට මේ වගේ ගණනක් එන්නත් පුළුවන් මේ පාරවල පාරේ. මම මට කලිනුත් කිව්වේ මේ පරිභාෂිතේ ගොඩාක්ම දරුණු වෙන එකක් නෑ. නේද? සමහරලාට එන්න පුළුවන්. හරි? ඉස්ලාම් BAC කෝණය θ ඇසුරෙන් දක්වන්න. උදව්වක් කරන්නම්. ත්‍රිකෝණයක කෝණ තුන එකතුව කීයද? 180යි. very good. හරි. එහෙනම් මෙයා 90 නම් මේ දෙකේම එකතුව කීයක් වෙන්න ඕනද? 90ක් වෙන්න ඕනේ. දැන් කොහොමද θ කියලා තියෙනවා. එහෙනම් මේ කෝණය කීයද? 90 ඍණ θ. 90ෙන් අඩු කරනවා θ. θ වලට අපි බය වෙනවද? නෑ. θ කියන්නේ මොන අකුරක්ද? ග්‍රීක. නේද? එහෙනම් BAC කියන්නේ 90 ඍණ θ. අපිට තව තියෙනවා ඇල්ෆා, බීටා, ගැමා වගේ අකුරු තියෙනවා පුතේ. ඒවා අපි ගණන් ගන්න හොඳ නෑ. හරිද? right. එහෙනම් BAC කියන්නේ 90 ඍණ θ. දැන් පෙන්නන්නලු sin θ සමානයි cos 90 ඍණ θ කියලා. මම පුතේ දැන් ලියන්නම් sin θ වලට සමීකරණය. හරි. දැන් බලන්න. දැන් sin θ කියන්නේ මොකද්ද? අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම මොකද්ද? කර්ණය. very good. එහෙනම් sin θ කියන්නේ සම්මුඛ පාදයේ AB කර්ණය AC. පැහැදිලි? හොඳයි. ඊගොල්ලෝ අපි ආයෙම cos 90 ඍණ θ කියන කෝණයට cos අනුපාතය නේද? එහෙනම් අපිට cos අනුපාතය මොකක්ද දෙන්නේ? 90 ඍණ θ cos කියන්නේ එයාට බද්ධ පාදයේ AB මයි. තේනවද පුතේ? AB කර්ණය කියන්නේ AC. පැහැදිලිද? හරි. එහෙනම් අපිට sin θ ලිව්වහමත් වෙන්නේ AB බෙදීම AC cos 90 ඍණ θ ලිව්වහමත් වෙන්නේ
AB බෙදීම AC. එහෙනම් මොකක්ද අපිට මේකෙන් පැහැදිලි වෙන්නේ? අවස්ථා දෙකේදීම අපිට ඇවිල්ලා තියෙනවා AB බෙදීම AC. නේද පුතේ? එහෙනම් අපිට මෙතනින් පැහැදිලි වෙනවා sin θ සමානයි cos 90 ඍණ θ. එම නිසා sin θ සමානයි cos 90 ඍණ θ. හරි. අපි ඒක පෙන්නුවා. තුන්වෙනි අවස්ථාව මොකක්ද කියන්නේ? අපිට කියනවා sin θ වල බෙදීම cos θ සමානයි tan θ බව පෙන්වන්නලු. අපි එහෙනම් tan θත් වල ඉමුද? හරිද? right. එහෙනම් tan θ වලට මොකක්ද දෙන්නේ? මම මේක අම්ම දෙලා ලියන්න පුතේ tan θ. tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් සම්මුඛ පාදයේ AB නේද? බද්ධ පාදයේ BC. එහෙනම් tan θ කියන්නේ AB බෙදීම BC. නේද? නමුත් අපිට පෙන්වන්න කියන්නේ sin θ බෙදීම cos θ. නමුත් අපි sin θ වලට තියෙන අගයයි cos හරි. දැන් sin θ කියන්නේ මොකද්ද? AB බෙදීම AC. AB බෙදීම AC. ඒ වගේම cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. BC බෙදීම AC. හරි. අපි දැන් මේ දෙක බෙදමු පුතේ. sin θ බෙදීම cos θ. sin කියන්නේ AB බෙදීම AC නේද? හරි. මම මේ බෙදීම වෙනුවට වැඩි කිරීම දාලා මෙයාගේ පරස්පරය ගන්නවා. ඒක මතකයිනේ. බෙදීම වෙනුවට වැඩි කිරීම දාලා මෙයාගේ පරස්පරය ගන්නවා. උඩයට මාරු කරනවා. BC බෙදීම AC වෙනුවට ලියනවා. AC බෙදීම AB. sorry AC බෙදීම BC නේද? AC බෙදීම BC. හරි. මේ AC ට AC කැපුණා. උත්තරේ මොකක්ද දෙන්නේ? AB බෙදීම BC. දැන් වාට පේනවා මේ දැන් මේ sin θ යට cos θ වලට එනවා AB යට AC, AB යට BC, tan θ කියන්නේ AB යට BC. එහෙනම් අපිට පේනවා sin θ බෙදීම cos θ සමානයි tan θ. sin θ බෙදීම cos θ සමානයි tan θ. පැහැදිලි නේද පුතේ? මේක වැදගත් අවස්ථාවක්. මේක හොඳට තේරුම් ගන්න. හරි? තේරුම් අරගෙන අපි ඊගාව කොටසට යන්න. අපේ විනාඩි 45කින් මේක කට් වුණොත් එහෙම ආශ්‍රයයක් ඔයාලා අර පරණ ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. හරි. මම පොඩි විනාඩියක් විතර දෙන්නම් මේක තව පොඩ්ඩක් බලන්න. බලලා හොඳට ලියා ගන්න ඔයාලා. හරි. හරි. අපි එහෙනම් බලමු පුතේ ඊගාව කොටස. ඊගාව කොටසෙන් මොකක්ද අපිට කියන්නේ? ඊගාව කොටසෙන් අපිට කියන්නේ මොකක්ද? හරි. අපිට ඊගාව කොටසෙන් මොකක්ද කියන්නේ? විශාලත්ව 30 45 60 වන කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. විශාලත්ව 30 45 60 වන කෝණවල 30 කොහොම අපි මේ 30 sin cos tan හොයන්න කොහොමද? 45 sin cos tan හොයන්න කොහොමද? 60 sin cos tan හොයන්නේ කොහොමද කියන එක. හරිද? මෙතෙන්දි පුතේ ඔයා පොඩි නිර්මාණයක් කරගන්න ඕනේ. මේක ඔයා මතක තියාගන්න ඕන නම් වඩා හොඳයි. අපි හදා ගන්නවා පුතේ සමකෝණී ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් පාදයක දිග ගන්නවා 2a කියලා. පාදයක දිග ගන්නවා 2a කියලා. හරි. දැන් මම මොකද කරන්නේ? මේ ශීර්ෂය සිට මේකට ලම්බයක් හඳුන්වනවා. හරිද? දැන් ඔයාට දන්නවා. දැන් එනවා නේද පුතේ? හරි. මෙතෙන්දී අපි මෙතෙන්දී භාවිතා කරන්නේ කොහොමද? ඔයා පුතේ හරිද? සමපාද ත්‍රිකෝණයක් අඳ ගන්න පාදයක දිග කීයද? 2a. ඊට පස්සේ එක උච්චයක ඉඳන් හරි මම කියන්නම් ABC කියලා. අඳින ලම්බකයක්. හරි. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ අපි මේ ශීර්ෂයක ඉඳන් උච්චයක් ඇඳහම මොකද වෙන්නේ? මේ පාදය සමච්ඡේද වෙනවා. පාදය දෙකට බෙදෙනවා. එහෙනම් පුතේ මේක A වෙනවා නේද? මේකත් A වෙනවා. දැන් මම ඔයාලට කිව්වා අපි ගන්න සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් නම් මේ කෝණය කීයද අංශක 60යි. මේ කෝණය කීයද අංශක 60යි. ඊගාවට පුතේ අපි මෙහෙම උච්චයක් ඇඳහම
සම්පාද ත්‍රිකෝණයක මේ කෝණය මොකද වෙන්නේ? කෝණය මොකද වෙන්නේ? සමච්ඡේද වෙනවා. හරි. එහෙනම් මේ කෝණය කීයද? අංශක 30යි. මේ කෝණය කීයද? අංශක 30යි. දැන් දන්නවා මේක 30යි, මේක 30යි, මේක 60යි, මේක 90යි. අපි දැන් හොයන්න ඕනේ මෙන්න මේක භාවිතයෙන් තමයි පුතේ අපි sin 30 cos 30 sin 60 ඒ අගයන් ටික ලබා ගන්න. හරි. මේක දැන් පැහැදිලි නේද ඔයාලට? පැහැදිලිනේ? හරි. හොඳයි. හරි. ඊට අමතරව අපි බලමු මම පුතේ මේක මාක් කරන්නම් A B C D කියන. හරි. ඊට අපි යන්න කලින් AD වල දිග හොයාගමු. නේද? දැන් ABD කියන්නේ මොකක්ද? ඍජු කෝණීය ත්‍රිකෝණයක්. මම ABD ඍජු කෝණීය ත්‍රිකෝණයට භාවිතා කරනවා පයිතගරස් ප්‍රමේය. නේද? එහෙනම් මට හම්බ වෙනවා මොකද්ද? AD වර්ගය. හරි නේද? AD වර්ගය දන BD වර්ගය. BD වර්ගය සමානයි AB වර්ගය. නේද? නැත්නම් BA වර්ගය. දැන් මොකක්ද හම්බෙන්නේ? AD වර්ගය දන්නවද? නැහැ. හරිද? BD වර්ගය. BD කියන්නේ A. එහෙනම් BD වර්ගය කියන්නේ A වර්ගය. සමානයි BA වර්ගය. BA කියන්නේ 2යි එනේ පුතේ. එහෙනම් 2යි A වල වර්ගය. අපි කොහොමද ගන්න සම්පූර්ණ පදේ වර්ගය? කියෙන්නේ 4යි A වර්ගය නේද? ඒක පැහැදිලි නේද? 2යි A වර්ගය කියන්නේ මේ බලන්න 2යි A වැඩි කිරීම 2යි A. 2 වරක් 2 4යි A වැඩි කිරීම A වර්ගය. එහෙනම් AD වර්ගය සමානයි කියලා ඔයාලට හම්බ වෙනවා. A වර්ගයේ හාට යනවා ඍණ වෙනවා. 4යි A වර්ගය ඍණ A වර්ගය කියන්නේ 3යි A වර්ගය නේද? එහෙනම් මට AD සමානයි කියලා හම්බ වෙනවා පුතේ. කොහොමද? වර්ගමූල 3යි A. වර්ගමූල 3යි A. පැහැදිලි නේද? එහෙනම් AD සමානයි මූල 3යි A. හරි. දැන් අපි පාදයන් වල දිග හොයාගත්තා. දැන් අපි බලමු sin වල මේ අගයන් කොහොමද හොයාගන්නේ කියලා. හරිද? බලන්න අපි ඉස්සෙල්ලාම sin ගන්න. sin 30. sin කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙයාට සම්මුඛ පාදය කියන්නේ කීයද? BD. BD වල දිග A. හරි. ඊගාට කර්ණය. මම සලකන්නේ මේ ABD ත්‍රිකෝණය. සලකන්නේ ABD ත්‍රිකෝණය. සලකන්නේ ABD ත්‍රිකෝණය. හරි. හරි. එහෙනම් sin 30 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ පුතේ කීයද? 2යි. සුළු වුණාම A ට A සුළු වෙනවා භාගයයි. එහෙනම් sin 30 කියන්නේ කීයද? භාගයයි. හරි. අපි ඊගාට යමු පුතේ cos 30. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්මය. එහෙනම් මෙයාට බද්ධ පාදය කියන්නේ AD නේද? AD වල දිග මම හොයාගත්තා කීයද? මූල 3යි A කියලා. මම කෙලින්ම පුතේ ආදේශ කරන්න අපිට වෙලා යන හින්දා නේද? මූල 3යි A. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්මය. කර්මය කියන්නේ 2යි A. එතන මොකද වෙන්නේ? A ට A සුළු වෙනවා මූල 3ට 2යි. හරි. දැන් tan 30. tan කියන්නේ මොකද්ද? tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදය කියන්නේ A. බද්ධ පාදය කියන්නේ AD. AD කියන්නේ කීයද? අපිට AD ආය මූල 3යි A. මූල 3යි A. එහෙනම් කීදාව A ට A සුළු වුණා. 1යට මූල 3යි. එහෙනම් මෙයා sin 30 cos 30 tan 30 හොයාගත්තා. අපිට සාමාන්‍යයෙන් අපෝ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී පුතේ සහ විභාගෙදී මේ අගයන් දෙනවා. ඔයාලා මෙයා මතක තියාගන්න ඕනේ නැහැ කීයද කියලා. මේ තාක්කල් දීලා තියෙනවා. නමුත් යා මේ ගන්නෙ කොහොමද කියන එක දැනගන්න එක වටිනවා නේද? රයිට්. අපි එහෙනම් 30 අනුපාත හොයාගත්තා. අපි දැන් 60 අනුපාත ලියමුද? කියන්න බලන්න. sin 60 කියන්නේ කීයද? cos 60 කියන්නේ කීයද? tan 60 කියන්නේ කීයද? හරි මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. sin 60 කියන්නේ කීයද? cos 60 කියන්නේ කීයද? tan 60 කියන්නේ කීයද? පොතේ තියෙනවා නේද? පුළුවන් නම් උත්සාහ කරන්න. උත්සාහ කරලා උත්තරේ ගන්න බලන්න. හොඳයි. sin 60ට මොකක්ද එන්නේ? අර ත්‍රිකෝණයෙන් භාගිත කරන්න නේද? එහෙනම් sin 60. sin කියන්නේ මොකද්ද?
එහෙනම් මම මේ ABD ත්‍රිකෝණයෙන් භාවිත කරලා 60 කෝණය කියන තැන තමයි දැන් භාවිත කරන්නේ. මේ 60 කියන කෝණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. නේද? එහෙනම් 60 සම්මුඛ පාදය කියන්නේ AD. AD දිග කීයක් වෙනවද? මූල 3යි A. කර්ණය කියන්නේ 2යි A. නේ? එහෙනම් ඒට ඉසුළු වුණා මූල 3 යට 2යි. cos 60. එහෙනම් cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ A, කර්ණය කියන්නේ 2යි A. ඒට ඉසුළු වුණා භාගයයි. ඊගාට පුතේ අපිට හම්බ වෙනවා tan 60. tan 60. tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ AD, AD කියන්නේ මූල 3යි A නේද? හරි. බද්ධ පාදය කියන්නේ BD, BD කියන්නේ A. ඒට ඉසුළු වුණා මූල 3යි. මේක පුතේ ඔයාලා ඇත්තට මතක තියාගන්න ඕනේ මම කලින් කිව්වා වගේ. නමුත් මේක හදන්නේ කොහොමද කියලා, ගන්නෙ කොහොමද කියලා දැනගන්නට ඕනේ. හරි? හොඳයි. ඊගාවට අපි කතා කරා 45 කතාවක්. නේද? 45 කියන කෝණය අපි ගන්නෙ කොහොමද කියන එක. එතකොට පුතේ මේකෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ 30 සහ 60 විතරයි. මේ 45 කෝණයක් නෑ නේ නේද? එහෙනම් 45 කෝණයක් ගන්න වෙන අවස්ථාවේදී අපි මොකක්ද කරන්නේ? මම දැන් මේක මකන්න 45 කෝණ ගන්න වෙන අවස්ථාවේදී අපි කරන්නේ මොකක්ද පුතේ? ඇඳ ගන්නවා සමදීපාද ත්‍රිකෝණයක්. සමදීපාද ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා නේද? මම ඇඳ ගන්නවා සමදීපාද ත්‍රිකෝණයක්. හරි? මේක පාදයක් පොඩ්ඩක් දික්ුණා වැඩි නේද? ඇඳ ගන්න සමදීපාද ත්‍රිකෝණය. පාද දෙකක් සමාන වෙන්න ඕනේ. නේද? හරි. එහෙනම් මේක 90යි. මේ පාදයයි සමානයි. මම මේ දුර ගත්තොත් A කියලා, මේ දුරත් A. එතකොට පුතේ මේ කෝණයක් කීයක් වෙනවද? ඔයා දන්නවා සමදීපාද ත්‍රිකෝණයක මේ කෝණ දෙක සමාන වෙනවනේ. එහෙනම් මේක 90යි. එහෙනම් මේ දෙක එකතුවම 90යි, දෙක එකතුව 90යි. මේක එකක් වෙනවා 45යි, මේකත් වෙනවා 45යි. හරි? right. එහෙනම් ඔයා මම මේක ABC කියලා දාගන්නම්. ABC. දැන් පුතේ පයිතගොරස් ප්‍රමේය භාවිත කරලා ඔයා AC දිග හොයාගන්න. මොකද්ද හම්බෙන්නේ? AC වර්ගය සමානයි නේද? AB වර්ගය දන්න BC වර්ගය. හරි. එතකොට AB කියන්නේ A වල වර්ගය A වර්ගය, BC කියන්නේ A වල වර්ගය A වර්ගය, එකතුව 2යි A වර්ගය. එහෙනම් පුතේ ඔයාලට AC සමානයි කියලා හම්බෙනවා වර්ගමූලය ඇතුලේ 2යි A වර්ගය. ඒ කියන්නේ කීයද? මූල 2යි A. පැහැදිලි? හරි. අපි දැන් 45 යගෙන ලියමු. ලියන්න පටන් ගන්න. sin 45 කියන්නේ කීයද? ලියන්න පටන් ගන්න. cos 45 ලියන්න පටන් ගන්න. tan 45 නේද? අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මෙයාට සම්මුඛ පාදය කියන්නේ A. කර්ණය අපි හොයාගත්ත AC. AC කියන්නේ මූල 2යි. එහෙනම් ඒට A සුළු වුණා. එකයට මූල 2යි. cos 45 cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos 45 බද්ධ පාදය කියන්නේ A, කර්ණය කියන්නේ මූල 2යි A. ඒට A සුළු වුණා. එකයට මූල 2යි. tan 45 tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයත් A, බද්ධ පාදයත් A එකයි. නේද? හරි. අපි මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණයක 30, 45, 60 කියන කෝණයන් වල sin cos tan යන අනුපාතය ලබා ගන්න. එතකොට පුතේ ඔයාලට වගුව දීලා තියෙනවා පෙළ පොතේ. නැත්නම් ඔයාලට මේක උනත් වගුවක් ගහ ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක බැලුවාම පේනවා පුතේ sin 30 සමාන වෙනවා cos 60ට. නේද? sin 30 සමාන වෙනවා cos 60ට. ඒ වගේම cos 30 සමාන වෙනවා sin 60ට. cos 30 සමාන වෙනවා sin 60ට. ඒ වගේම sin 45යි සමාන වෙනවා cos 45ට. දෙකම එක යට මූල 2යි. නේ? අපි දල වශයෙන් පුතේ මේක මතක තියාගත්තට ගැටලුවක් නැහැ. ගොඩාක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩාක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි දැන් පුතේ අපි දැන් පුතේ බලමු 18 3 අභ්‍යාසයේ ඔයාලා පෙළපොත හොයාගෙන පෙළපොත තියෙනවා නම් නිදසුන් ටික බලා ගන්න තනියෙන් පුතේ. ඒක හදලා තියෙනවනේ අපිට කොහොමදත් නේද? අපි දැන් බලමු
18 තුනේ අභ්‍යාසයේ ගණන් කීපයක් හදන ආකාරය. 18 තුනේ අභ්‍යාසයේ ගණන් කීපයක් හදන ආකාරය. හරි බලන්න 18 තුනේ අභ්‍යාසයේ පළවෙනි ගානේ පළවෙනි කොටස. 18 තුනේ අභ්‍යාසයේ පළවෙනි ගානේ පළවෙනි කොටස. ඔයා මේ ගණන් හදනකොට අර අගයන් ටික භාවිතා කරන්න පුතේ. හොඳයි. හරි. බලන්න 18 තුනේ අභ්‍යාසයේ හරිද? battery ban again. Charging na bude. Come on, never know charging. Huh? හරිද පුතේ? හරි. දැන් බලන්න ඔයා 18 තුනේ අභ්‍යාසයේ පළවෙනි ගානේ පළවෙනි කොටස. නේද? මොකක්ද අපිට කියලා තියෙන්නේ? 18 තුනේ අභ්‍යාසයේ පළවෙනි ගානේ පළවෙනි කොටස. හරිද? පහළ දැක්වෙන ත්‍රිකෝණවල දී ඇති දත්කණුව x මගින් දැක්වෙන පාදවල දිග සොයන්න. කොහොමද දීලා තියෙන්නේ පුතේ? හරිද? මෙහෙම දීලා තියෙනවා නේද? අපිට කියනවා පුතේ මෙයා a b c මෙතන කෝණය අංශක 90යි මෙතන 30යි. නේද? අපෙන් අහන්නේ පුතේ x මෙතන 2යි. හරිද? දැන් අහන්නේ මොකද්ද? x මගින් දැක්වෙන පාදවල දිග සොයන්න. හරි. මෙතෙන්දී ඔයාට අපි ඔයාට මතක ඇති කලින් ගණන් වලදී භාවිතා කළා පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය භාවිතා කරනවා නම් අපි පාදවල කීවෙනි පාද කීයක දිග දැනන් ඉන්න ඕනද? දෙකක දිග දැනන් ඉන්න ඕන. නේද? නමුත් මෙතෙන්දී පුතේ අපි දන්නේ එක පාදයක දිගක් විතරයි. කර්ණය දන්නවා. හැබැයි අපි දන්නවා කෝණය 30යි කියලා. ඉතින් පුතේ අපි දැන් මෙතෙන්දී භාවිතා කරමු sin cos tan වල 30 අගය. හරි. දැන් බලන්න හොඳට ඔයාට හොයාගන්න ඕනේ මේ 30ට සම්මුඛ පාදය මේ. 30ට සම්මුඛ පාදය. සම්මුඛ නම් sin. හරි. එහෙනම් sin 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ x කර්ණය කියන්නේ 2යි. හරස් තුනෙන් හම්බෙනවා x සමානයි 2යි sin 30. මෙතනදී පුතේ sin 30 කියන්නේ කීයට උත්තරේ භාගයයි. මේක ඔයාලට මතක තියාගන්න ඕනේ විභාගෙදී අහුවොත් දෙනවා. 2කට 2 සුළු වුණාම x සමානයි 1යි. පැහැදිලි නේද? x සමානයි 1යි. හරි. ඔයාලා දෙවෙනි කොටස try එකක් දෙන්න මේකේ. හරි, ටක් ගාලා මොකක්ද තියෙන්නේ ගාන? මෙන්නයි ගානක් තියෙන්නේ. නේද? මෙතන 90යි. මෙයා සෙන්ටිමීටර 2යි. මෙතන x මෙතන 45යි. හරි? 45 වගේ x අහන්නේ. නේද? ඔයාලට පුළුවන් sin cos tan වල කෝණයන්ගේ අගය භාවිතා කරන්න පුළුවන්. හරි? අගය භාවිතා කරන්න පුළුවන්. නැත්නම් හොයාගන්න බෑනේ පුතේ. වගුවනේ මේ 45 30 60 දී අපිට අගය භාවිතා කරන්න පුළුවන්. හරිද? හදුවද? හරි නේද පුතේ? හරි. එහෙනම් දැන් බලන්න මට හොයාගන්න ඕනේ 45ට ඉස්සරහින් තියෙන කෝණය. සහ අපිට ඉතින් කර්ණය දන්නේ නැහැනේ. කර්ණය දන්නේ නැත්නම් පුතේ අපිට අනිවාර්යයෙන්ම sin cos භාවිතා කරන්න බෑ. එහෙම හිතා ගන්නත් පුළුවන්. කර්ණය දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට sin cos භාවිතා කරන්න බෑ. එහෙනම් මම භාවිතා කරන්නේ මොකද්ද? tan. නේද? tan 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදය කියන්නේ x, බද්ධ පාදය කියන්නේ 2යි. එහෙනම් x සමානයි කියලා හම්බ වෙනවා හරස් ගුණිතෙන් 2යි tan 45යි. දැන් බලන්න වගුවෙන් පුතේ tan 45 කියන්නේ කීයද? 1යි. එහෙනම් අවසාන උත්තරේ 2යි. අවසාන උත්තරේ 2යි. tan 45 කියන්නේ 1යි. ඔයාලා පෙළ පොතේ වගුව තියෙනවා. tan 45 කියන්නේ 1යි. හොඳයි? හරි. තුන්වෙනි ගාන හදන්නේ තුන්වෙනි කොටස හදන්නේ ඒ විදිහටම තමයි. හරි. දැන් බලමු පුතේ අපි
දෙවෙනි ගානෙත් එක ගානක් හදන්න බලමු. හරි බලන්න දෙවෙනි ගානේ අපි හදමු C කොටස. මම ඔක්කොම හදන්න නෑ පුතේ. පොඩි පොඩි ප්‍රශ්නයක් හදන්නම් මම ඔයාලට. දෙවෙනි ගානේ C කොටස. අපිට මොකද්ද කියන්නේ? පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ අගය ඉහත වගුවේ සඳහන් අනුපාතය යොදා ගනිමින් සොයන්න. අපිට හොයන්න කියන්න පුතේ මේ sin 60 එකතු කිරීම cos 30 එකතු කිරීම නේද? මම ගාන ලියන්නම් පුතේ. හරි sin 30 එකතු කිරීම sin 60 එකතු කිරීම cos 30 එකතු කිරීම tan 60 මේකේ අගයන් හොයාගන්නලු වගුව භාවිතා කරලා අගයන් හොයාගන්නලු වගුවේ අගයන් භාවිතා කරලා නේද? එහෙනම් පුතේ බලන්න අපි කොහොමද හදන්නේ කියලා නේද? ඉස්සලාම ලියා ගන්න ගන්න sin 60 cos 30 tan 60 ඔයා පුතේ මේ අගයේ වගුවන් භාවිතා කරන්න. හරි ලියාගත්තද? හරි. දැන් sin 60 කියන්නේ කීයද? පෙරලා ගන්න වගුව. වගුවේ තියෙනවා වගුව තියෙන කීයද? 19 වෙනි පිටේ නේද? sin 60 කියන්නේ මූල 3 යට 2යි. ආදේශ කරන්න. sin 60 කියන්නේ මූල 3 යට 2යි. cos 30 කියන්නේ පුතේ මූල 3 යට 2යි. right. tan 60 කියන්නේ කීයද? මූල 3යි. හරි මේක තේරුණා? හරි දැන් මේ x එකතු කිරීම x වගේ. x එකතු කිරීම x කීයද? 2යි x පුතේ. ඒ වගේ මූල 3 යට 2යි එකතු කිරීම මූල 3 යට 2යි කියන්නේ 2 වැඩි 2යි මූල 3 යට 2යි. පැහැදිලිද? හරිද? ඔකට අපි එකතු කරන්න ඕන ආයේ මූල 3. දැන් මේ දෙකට දෙක සුළු වුණා. මූල 3 එකතු කිරීම මූල 3 කියන්නේ 2යි මූල 3යි. මූල 3 එකතු කිරීම මූල 3 කියන්නේ 2යි මූල 3යි. නේද? හරි. ඒ වගේ ඔයාලා ඉතුරු ගණන් ටිකක් try කරන්න. හරිද? right. ඊකට බලන්න. තුන්වෙනි ගානේ දෙවෙනි කොටස. තුන්වෙනි ගානේ දෙවෙනි කොටස. පහත දැක්වෙන ප්‍රකාශන සත්‍යාපනය කරන්න. අපි පුතේ හැම ගානක්ම පුරුදු වෙන්න ඕන. අපි දන්නේ නැහැ කොයි ආකාරයෙන් අපෙන් අහයිද කියලා. තුන්වෙනි ගානේ දෙවන කොටස. මම අහන්නේ මොකද්ද? හරිද? මේ තුන්වෙනි ගානේ දෙවන කොටස. අහන්නේ මොකද්ද? cos 30 cos 60 cos 30 cos 60 අඩු කිරීම sin 60 sin 30 sin 60 sin 30 සමානයි බිඳුවයි කියලා තමයි මට සත්‍යාපනය කරන්න ඕනේ. එහෙම නැත්නම් පෙන්වන්න ඕනේ. නේද? අපි පෙන්වමු පුතේ. ඔයා ඉතුරු ගණන් දෙක try කරන්න. නේද? මම ගන්නවා මේක දකුණු පැත්ත වම් පැත්ත. නේද? දැන් වම් පැත්තේ මොනවද තියෙන්නේ මට? මේ cos 30 cos 60 මම ආදේශ කරනවා. cos 30 කියන්නේ කීයද? cos 30 කියන්නේ මූල 3 යට 2යි. මෙතන පුතේ වැඩි කිරීමක් තියෙන්නේ. cos 30 මේ වැඩි කිරීමක් අපි ලියලා නැහැ. තියෙනවට වැඩි කිරීම. එහෙනම් cos 30 වැඩි කිරීම cos 60 කියන්නේ කීයද? 1ට භාගයයි. right. එහෙනම් අඩු කිරීම sin 60. sin 60 කියන්නේ කීයද? බලන්න වගුවෙන් මූල 3 යට 2යි. මූල 3 යට 2යි sin 30 කියන්නේ භාගයයි. ඉතින් මොකද වෙන්නේ ඔයාලට? පේනවද? මෙතන ඉන්නේ මූල 3 යට 4යි මෙතනත් ඉන්නේ මූල 3 යට 4යි. නේද මේ? මූල 3 යට 4 මූල 3 යට 4යි. එහෙනම් මේකට මේක සුළු වුණාම උත්තරේ බිඳුවයි. එහෙනම් මේක සමාන වෙනවා දකුණු පැත්තට. එහෙනම් අපි සත්‍යාපනය කළා. අපි සත්‍යාපනය කළා. ඔයාලා පුතේ ඉතුරු ගණන් ටිකත් ඔය වගේම try කරන්න ඕනේ. හරිද? හොඳයි. ඊගාට බලන්න හතරවෙනි ගාන. හතරවෙනි ගාන මොකද්ද කියන්නේ? 18 2 අභ්‍යාසයේ හතරවෙනි ගාන ඉඳ ගන්න පුතේ. 18 2 අභ්‍යාසයේ හතරවෙනි ගාන. මම මේ යනවා ස්පීඩ් වැඩි නම් කියන්න, ස්පීඩ් අඩු නම් කියන්න. මම කල්පනා කරේ මුලින් ඉඳන් ඔක්කොම වලට දේවල් මතක් කරන්න කියලා. නේද? එහෙම නැත්නම් අපිට කෙලින්ම කොහොමදත් අපි දැන් හෙට පේපර් සාකච්ඡා කරන පන්තියේදී මේ ගණන් ටික හදනවනේ පුතේ. හතරවෙනි ගාන මොකද්ද අපිට කියලා තියෙන්නේ? හතරවෙනි ගාන මොකද්ද අපිට කියලා තියෙන්නේ? දී ඇති රූපයේ දැක්වෙන තොරතුරු අනුව ඔන්න රූපයක් දීලා තියෙනවා. නේද? දී ඇති රූපයේ රූපයක් දීලා තියෙනවා. මෙතන අංශක 90යි 45යි 60යි.
මෙතන 45යි. මෙතන 60යි. නේද? මෙතන සෙන්ටිමීටර් 5යි. හරිද? මොකක්ද අහන්නේ? දී යති තොරතුරු අනුව AX දිග. AX දිග හොයන්න. හරි. ඉතින් මෙයා A නේද? AB X C. ඉතින් පුතේ අපි කොහොමද හොයාගන්නේ? ඉස්සෙල්ලාම AX දිග හොයන්නේ නේද? මට භාවිතා කරන්න අපිට කියලා දෙනවා මූලතුන සමානයි 1.40 ගන්න කියලා. නේද? අපි ඒකත් බලමු. එහෙනම් AX දිග. මම AX දිග හොයන්නේ කොහොමද? මෙන්න මේ ත්‍රිකෝණය සලකපුවාම එහෙම නැත්නම් මේ ත්‍රිකෝණය සලකපුවාම අපි මොකක් හරි පාදයක් සහ කෝණයක් දැනගන්න ඕන. ABS ත්‍රිකෝණය සලකලා නේද? මම මොකද්ද භාවිතා කරන්නේ? AX දිග නෙවන්නේ sin 45. එහෙනම් මොකක්ද දෙන්නේ? sin 45 සමා වෙන්න sin ගත්තොත් අපි කර්ණය දන්නේ නැහැ. sin ගත්තොත් කර්ණය දන්නේ නැහැ. එහෙනම් මොකද භාවිතා කරන්නේ? tan නේද? බලන්න. sin ගත්තොත් අපිට කර්ණය දන්නේ නැහැ. එනිසා අපි tan ගන්න වෙන්නේ. එහෙනම් tan 45 සමානයි tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ AX, බද්ධ පාදය කියන්නේ 5යි. එහෙනම් හරස් ගුණිතයෙන් මට හම්බ වෙනවා AX සමානයි 5යි tan 45. දැන් බලන්න වගුවෙන් tan 45 කියන්නේ 1යි. එහෙනම් 5 වැඩි කිරීම 1යි කියන්නේ 5යි. එහෙනම් මට AX දිග හම්බුණා දැන් 5යි කියලා. AX දිග හම්බුණා මට දැන් 5යි කියලා. හරි? ඊගාට මොකක්ද දාන්න? AC පාදයේ දිග. AC පාදයේ දිග හොයනවා නම් සලකන්න ඕනේ මොකද්ද? AXC ත්‍රිකෝණය. AXC ත්‍රිකෝණය සලකලා දැන් බලන්න ඔයයන් අහන්නේ මෙන්න මේ AC පාදයේ දිග අහන්නේ. එහෙනම් පුතේලා මොකද්ද භාවිත කරන්නේ? ඔයා මේ ත්‍රිකෝණය සලකපුවාම මේ කෝණය 60 නම් ඔයා සම්මුඛ පාදය දන්නවා කර්ණය දන්නේ නැහැ. එහෙනම් මොකද්ද ඔයාලට භාවිත කරන්න පුළුවන් වෙන්නේ? සම්මුඛ පාදය සහ කර්ණය සම්බන්ධ අනුපාතය කියන්නේ sin නේද? එහෙනම් මොකද්ද එන්නේ අපිට? sin 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම AC. 5 බෙදීම AC. හරස් ගුණිතයෙන් මට හම්බ වෙනවා පුතේ AC වැඩි කිරීම sin 60. AC වාරයක් sin 60 කියන්නේ කීයද? 5යි. ඉතින් AC ඔයාලට sin 60 කියන්නේ කීයද දැන්? බලන්න. වගුවෙන් sin 60 කියන්නේ කීයද? මූල 3යට 2යි. එහෙනම් සමානයි 5යි. ඕනේ AC නේ. එහෙනම් AC සමානයි මේක අනිත් පැත්තට යන්නේ පරස්පරය ගන්න වෙන්නේ. කියන්නේ 5 මෙතන මූල 3ට 2නේ. 2 බෙදීම මූල 3 වෙනවා. ඒ කියන්නේ 10 බෙදීම මූල 3යි. නේද? තවදුරටත් තුනක් අපිට සුළු කරන්නත් පුළුවන්. අපිට කියන මූල 3 සමානයි 1.40 ගන්න කියලා. 10 බෙදීම 1.7යි. මම මෙතනින් නවත්තන්නම්. අපිට ඕන නම් සුළු කරන්න පුළුවන්. හරිය පරිමේයකට සුළු කරන්නත් පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. නමුත් අපිට අපි මේ දක්වා කියන්නේ යම්සි දෙයක් පුතේ දැනගත්තානේ. නේද? හරි. පැහැදිලි මේක? හොඳයි. ඊළඟට බලන්න පුතේ. ඔයා පස්වෙනි ගාන try කරන්න ඕන තනියෙන්. හරි. එක පුතෙක් කියලා තියෙනවා තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස කරන්න කියලා. අපි එහෙනම් ඒක try කරමු. හැමෝම try කරන්න පුතේ. තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස. try කරන්න. තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස. හරි. try කරන්න. මම ඔයාලට කිව්වනේ මුලදීම ඕන දෙයක් අහන්න. මම ඒ වෙලාවෙම ඔයාලට උත්තරයක් දෙනවා කියලා. ඒ නිසා ඉතින් හදන්නත් බෑ නේද? හරි. තුන්වෙනි ගානේ තුන්වන කොටස. සත්‍යාපනයක් තියෙන්නේ කරන්න. නේද? සත්‍යාපනයක් කරන්න තියෙන්නේ. හරි? පොඩි වෙලාවක් දෙන්නද ඔක්කොටම? හරි? මොකක්ද අහන්න තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස? අපිට සත්‍යාපනය කරන්න තියෙනවා පුතේ tan 30 සමානයි tan 60 අඩු කිරීම tan 30 අපිට වගුව භාවිත කරන්න ඕනේ බෙදීම 1 ධන tan 60 tan 30 tan 60 tan 30 හරි අපිට කියන්න බෑනේ මේ වගේ ගානක් එන්නෙම නැහැ කියලා විභාගෙට එන්නත් පුළුවන්
නේද? අපි ඒ නිසා ඔක්කොම දැනගෙන ඉන්න එක හොඳයි. හරි. පටන් ගත්තත් try කරන්න. හරි. මෙතෙන්දී අපි කොහොමද කරන්න ඕන පුතේ? සත්‍යාපනය කරන්න තියෙන්නේ. වම් පැත්තයි දකුණු පැත්තයි වෙන වෙනම අරන් පෙන්වන්න එකම උත්තරේ එනවා කියලා. වගුව භාවිතා කරලා. නේද? එහෙනම් අමාරු පැත්ත තියෙන දකුණු පැත්තනේ. අපි දකුණු පැත්ත පටන් ගමු එහෙනම්. දකුණු පැත්ත. හරි. උඩින් කියන්නේ මොකද්ද? මම කෙලින්ම ආන්සර් කරන්නම් පුතේ ඈ. වගුව භාවිතා කරලා. හරි? වගුව භාවිතා කරලා. හරිද? කොහොමද කියන්නේ? බලන්න. tan 60. හරි. ඔව් තව විනාඩි පුතේ අපිට 10 15ක් විතර වගේ තියෙන්නේ අද පාඩම ඉවර කරන්න. අපි try කරමු ඈ. tan 60. tan 60 කියන්නේ කීයද? මූල 3යි. හරිද? හරි. අඩු කිරීම tan 30. tan 30 කියන්නේ කීයද? 1ට මූල 3යි. 1ට මූල 3යි. ආයේ එක ධන tan 60 tan 30. tan 60 කියන්නේ කීයද? මූල 3යි. වැඩි කිරීම tan 30 කියන්නේ කීයද? tan 30 කියන්නේ 1ට මූල 3යි. කොහොමද එන්නේ පුතේ නේද? tan 60 කියන්නේ මූල 3යි. අඩු කිරීම tan 30 කියන්නේ tan 30 කියන්නේ 1ට මූල 3යි. එක ධන tan 60 tan 30. tan 30 tan 60 කියන්නේ මූල 3යි. ආය tan 30 කියන්නේ 1ට මූල 3යි. හරි. දැන් පුතේ උඩ වෙනම සුළු කරන්න. උඩ සුළු කරපුවාම අපි මේ ලිව්වේ නැති වුණාට යට තියෙන්නේ 1. නේද? හරි. එහෙනම් බලන්න මේ දෙන්නගේ පොදු හරය මොකද්ද? මූල 3යි. උඩ මම වෙනම සුළු කරා. මූල 3යි. එතකොට කොහොමද එන්නේ? හරිද? බලන්න එක්වරක් මූල 3 කොහොමද එන්නේ? එතන මට හම්බෙන්නේ එකේ මූල පුතේ මේකමයි එන්න ඕනේ. මූල 3 වැඩි කිරීම මූල 3. අර පැහැදිලිද ඒක? ඇයි මම එහෙම එන්න ඕන කියන්නේ? මේ බලන්න මම මේ වෙනම ගන්නම්. මූල 3 බෙදීම 1 අඩු කිරීම 1ට මූල 3. පොදු හරය මොකද්ද? මූල 3. එහෙනම් මූල 3 එකෙන් බෙදුවාම මූල 3මයි එන්නේ. ඒක වැඩි කරන්න ඕන මූල 3ෙන් නේද පුතේ? ඒක මූල 3 වැඩි කිරීම මූල 3. අපි හරියට බලන්නේ කොහොමද? මේ දැන් මේක වෙනම සුළු කරන්න. ඒකට මට මූල 3ම උත්තරේ එන්න ඕන. හරි. මෙතන මූල 3 ගියාම 1. හරි නේද? දැන් මට මේ උඩට එනවා මේ විදිහට. යට මොකද දෙන්නේ? යට පුතේ දෙන්නේ යටත් මොකද්ද පොදු හරය? නේද? මූල 3යි. හරි. මූල 3යි. එහෙනම් උඩ 1 නෙන්න ඕනේ. එහෙනම් මට එන්න ඕන මූල 3. මෙතන පුතේ සමාවෙන්න අපිට මේ යට සුළු කරන්න ඊට කලින් අපිට පුළුවන් දේශයෙන් කරන්න පුළුවන් නේද? මොකද්ද? මේ මූල 3ට මූල 3 සුළු වෙනවා. නේද? නෑ 1 1 2. මට යට උත්තරේ එන්නේ කීයද? 2යි කියලා. යට උත්තරේ එන්නේ කීයද? 2යි කියලා. පැහැදිලි නේද? 1යි මෙතන 1 1 සුළු වුණාම 2යි. හරි. එහෙනම් දැන් මෙතන උත්තරේ එන්නේ කොහොමද? මේ බලන්න. අපේ මෙතන උත්තරේ එනවා පුතේ. මෙතන මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ කීයද? 3යි. මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. 3 රින් 1 පොඩි වැරදීමක් වුණා පුතේ කොහරි නේද? මොකක්ද උනේ? බලන්න. මෙතන සුළු කරන්න ගියොත් එහෙම අපිට එන්නේ මූල 3ට මූල 3 කැපුණාම එනවා නෑ මූල 3 කැපෙන්නේ නැහැ. 3 නෑ සෝරි. හරි. මෙතන උඩ මට මොකක්ද දෙන්නේ ආයේ? මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. මේක උත්තරය හම්බෙන්නේ 3යි.
ආයේ 3 ඍණ 1 බෙදීම මූල 3 නේද? යටින් මට ආයෙ හම්බ වෙනවා 2යි කියලා. පැහැදිලිද? මේ අයි මෙතන මූල 3 ඕනම සංඛ්‍යාවක් වර්ගමූලය ආයෙ වර්ගමූලයකින් වැඩි වුණොත් එහෙනම් මට වෙන්නේ මූලය නැති වෙලා සංඛ්‍යාව හම්බ වෙනවා. එහෙනම් මේ මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. එහෙනම් මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. ඊට පස්සේ ඍණ 1යි. මේ සම්පූර්ණ එක බෙදීම මූල 3යි. බෙදීම 2යි. දැන් පුතේ 3 එකක් කීයද? 2යි. එහෙනම් මට උඩ හම්බ වෙනවා 2 බෙදීම මූල 3 ආය බෙදීම 2 නේද? මම මේක සුළු කරන්නේ කොහොමද? 2 බෙදීම මූල 3 මේ 2 කියන්නේ පුතේ භාගයයි කියන එකනේ. එහෙනම් කීමට හම්බෙන්නේ 1 යට මූල 3යි. පැහැදිලිද? පොඩ්ඩක් පැටලෙනවා මේ මූල ගණන් එක්ක වැඩ කරන්න ගියාම නේද? එහෙනම් මට හම්බෙන්නේ දකුණු පැත්ත 1 යට මූල 3යි. ඉතින් වම් පැත්ත කියන්නේ මොකද්ද? වම් පැත්ත කියන tan තිය. බලන්න. වගුවෙන් tan තිය හම්බුනනම් tan තිය කියන්නේ කීයද වාට කොහොමද හම්බෙන්නේ? 1 යට මූල 3යි. එහෙනම් දකුණු පැත්ත සමානයි වම් පැත්ත. දකුණු පැත්ත සමානයි වම් පැත්ත. ඔයාලට මතකද පුතේ කොයි අවස්ථාවේද පැටලෙන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේක සුළු කරන අවස්ථාවේ. මේක හොඳට බලා ගන්න. හරි? මූල 3 අඩු කිරීම 1 යට මූල 3. කොහොමද මේ උත්තරය ආවේ කියන එක. ආයේ මේ උත්තරය ආවේ කොහොමද කියන එක. මේක නම් මූල 3 මූල 3 සුළු වෙලා ගියා. 1 1යි 2යි. උඩ තමයි පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් වෙන්නේ නේද? ඒක චුට්ටක් හොඳට බලා ගන්න. හරි. එහෙනම් අපි දැන් බලමු ඊගාව ගාන. අපි මොකද්ද කතා කරමින් හිටියේ? අපි 4 වෙනි ගාන try කරා. අපි බලමු එහෙනම් පුතේ 6 වෙනි ගාන. අයි අපි 6 වෙනි ගාන බලමු කියන්නේ මේවයි ගණන් තමයි පුතේ අපිට විභාගෙට හම්බෙන්නේ. 6 වෙනි ගාන වගේ ගණන්. හරිද? පොඩ්ඩක් බලන්න 6 වෙනි ගාන වට අඳින්න පුළුවන්ද කියලා. 6 වෙනි ගාන. මොකක්ද අපිට කියලා කියන්නේ? 6 වෙනි ගාන අපිට මොකක්ද කියලා තියෙන්නේ? ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා එහි මුදුනේ සිට සෙන්ටිමීටර 50ක් පහළින් ගැට ගසන ලද කම්බියක අනික් කෙළවර කණුව පාමුල සිට මීටර 5ක් ඈතින් තිරස් පොළවේ පිහිටි කුණ්‍යයකට තදින් ඇදෙනසේ ගැට ගසා ඇත. නේද? කම්බිය හා තිරස් පොළව අතර අංශ කෝණයක් වේ. මෙම තොරතුරු දල රූපයකින් දක්වන්න. මූල 3 සමානයි 1.40 ගෙන කණුවේ උස සොයන්න. සමහරලාට පුතේ තා පොඩි වෙලාවකින් අපේ මීටින් එක ඉවර වෙන්නත් පුළුවන් නේද? අපි එහෙම වුණොත් එහෙම ආයේ හෙට මේ පාඩමේ ඉතුරු කොටස කරගෙන යමු. අද අපි දැන් පැයකමාරක් විතර තාසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරමු නිසා ඔයාලා ඉතුරු හෙට බලා ගන්න අනිවාර්යෙන් පොත් නැති කට්ටිය පොත් ටික අරගෙන එන්න. මම මේ පාඩම කරන ක්‍රමයේ මොන හරි වෙනසක් ඕන නම් ඔයාලා ඒක මට කියන්න. හරිද? 6 වෙනි ගාන. අපිට කොහොමද කියලා තියෙන්නේ? හරිද? ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා එහෙනම් පුතේ කණුව අඳින්න ඉස්සෙල්ලාම හරි ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා එහි මුදුනේ සිට සෙන්ටිමීටර 50ක් පහළින් මේ තමයි මුදුන. මෙතන තමයි සෙන්ටිමීටර 50යි. හරි 50ක් පහළින් ගැට ගසන ලද කම්බියක අනික් කෙළවර කණුව පාමුල සිට මීටර 5ක් ඈතින් තිරස් පොළවේ පිහිටි කුණ්‍යයකට. කණුව පාමුල මෙතනයි මීටර 5ක් තිබුණොත් මෙතන තියෙන්නේ කියලා. මෙන්න මෙතෙන් දැනකොට මේ ගැට ගහලා තියෙනවා. එහෙනම් මෙතන කෝණය කියලා අංශක 90යි. අපිට කියන්නේ අංශක 90 කියලා අපි ඒක මාක් කරගන්න ඕනේ. හරිද? ඈතින් තිරස් පොළවේ පිහිටි කුණ්‍යයකට තදින් ඇදෙනසේ ගැට ගසා ඇත. කම්බිය හා තිරස් පොළව අතර කෝණය අංශක 30යි. එහෙනම් මේ තමයි කම්බිය පුතේ ගැට ගහලා තියෙන්නේ මෙන්න මෙහෙම. පැහැදිලි? හරි. දැන් අපිට කියනවා කම්බිය සහ තිරස් පොළව අතර කෝණය අංශක 30යි. හරි පැහැදිලි නේද? අපිට දැන් මොකද කියන්නේ? තොරතුරු දල රූපයකින් දක්වන්න. ඊට පස්සේ අපිට කියනවා ඔන්න අපි දැන් රූපය ඇඳලා. හරි. අපිට ඕලෙල් විභාගෙත් පුතේ මේ වගේ අපි රූප සටහන ඇඳද්ත් ඔයාලට ලකුණු යම්සි ප්‍රමාණයක් හම්බ වෙනවා. මම ඒකයි කියන්නේ මේ ගාන අපි අනිවාර්යෙන් try කරන්න ඕන කියලා. ඊගාට කියන්නේ මොකද්ද? මූල 3 සමානයි 1.40 ගෙන කණුවේ උස සොයන්න. එහෙනම් පුතේ අපි මේක මාක් කරගමු ABC කියලා. A B C මම ABC ත්‍රිකෝණී ත්‍රිකෝණයට මොකද දාන්නේ? sin ද cos ද tan ද? අපෙන් අහන්නේ මොකද්ද? කණුවේ උස. මෙන්න මේ AB උස අහන්නේ පුතේ. ඔයා දන්නේ මොනවද? කර්ණය දන්නවද? කර්ණය දන්නේ නැහැ. එහෙනම් ඔයාලට sin cos භාවිතා කරන්න පුළුවන්ද? අමාරුයි. එහෙනම් මොකද භාවිතා කරන්න tan. අපි එහෙම තමයි ගාන ගැන හිතන්නේ. අපි
කියන tan භාවිතා කරනවා. tan 30 සමානයි tan කියන්නේ සම්මුඛ පාදයක දීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ AB, බද්ධ පාදය කියන්නේ BC නේ. එහෙනම් AB සමානයි හරස් කුණතේ මට හම්බ වෙනවා BC වාරයක් tan 30. නමුත් BC කියන්නේ 5යි tan 30. බලන්න වගුවෙන් tan 30 කියන්නේ මොකද්ද? ඔයාලට හම්බ වෙනවා පුතේ 1 මූල 3යි කියලා. 1 මූල 3යි. ඒ කියන්නේ මොකද්ද හම්බෙන්නේ? 5 බෙදීම මූල 3යි. 5 බෙදීම මූල 3යි. අපිට කියනවා මූල 3 සමානයි 1.40 ගෙන. මම කලිනුත් මේ වගේම ගානක් කළා මම උත්තරේ ගත්තේ නැහැ. නමුත් මම මේ ගාන උත්තරේ වාට ගන්නම්. බලන්න පුතේ මේ වගේ ගානකදී අපිට පුළුවන් හරය පරිමේය කරගන්න. මොකද හරය පරිමේය කරගන්නවා කියන්නේ? හරයේ වර්ගමූලය නැති කරගන්නවා. මම කොහොමද හරයේ වර්ගමූලය නැති කරගන්නේ? මක්කරි වර්ගමූලයක් තියෙනවා නම් එම සංඛ්‍යාවෙන්ම වැඩි කරනවා. එහෙනම් මම යටත් වැඩි කරනවා මූල 3, උඩත් වැඩි කරනවා මූල 3. දැන් මේ බලන්න මම උඩ හම්බ වෙනවා 5යි මූල 3යි. යට හම්බ වෙන්නේ මොකද්ද? මූල 3 වැඩි කිරීම මූල 3. මොකද සංඛ්‍යාවක වර්ගමූලයෙන්ම වැඩි කරපුවාම මේ සංඛ්‍යාව මට උත්තරේ හම්බෙන්නේ වර්ගමූලය නැතිලා නේද? එහෙනම් මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. දැන් හදන්න ලේසි නේද? මේ 5 වැඩි කිරීම මූල 3 කියන්නේ 1.7යි බෙදීම 3යි. එහෙම ගියානම් මට හදන්න ලේසි පුතේ. අර විදිහට හදන්න පුළුවන් ඕන දීර්ඝ බෙදීමක් වශයෙන්. නේද? දැන් මේක 5 වරක් 35 කියලා වැඩි කරලා අරගෙන උත්තරේ 3ෙන් බෙදලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ත්‍රිකෝණමිතික වගුත් භාවිතා කරන්නේ. ත්‍රිකෝණමිතික වගුත් භාවිතා කරන්නේ. එතකොට මේකේ අපි ත්‍රිකෝණමිතික වගු භාවිතා කරනකොට ප්‍රධාන වශයෙන්ම පුතේ අපිට වගු කීයක් තියෙන්න ඕනද? sin cos tan කියලා වගු 3ක් තියෙන්න ඕනේ. ටේබල් 3ක් තියෙන්න ඕනේ. නමුත් පුතේ අපිට තියෙන ටේබල් 2යි. ඒකට හේතුව මොකද්ද? tan වලට අපිට වෙනම ටේබල් එකක් තියෙනවා. sin සහ cos කියන අගයන් දෙකම ගන්න තියෙන්නේ එක ටේබල් එකයි. එක sin වගුවෙන් අපිට cos වගුවක් ගන්නට පුළුවන්. නේද? අපි බලමු පුතේ. ඇත්තට මට මෙතෙන්දී ඔයාලට මම මේ Zoom ක්ලාස් එකක් කරන නිසා වගුව එන දේවල් ඔක්කොම පෙන්වන්න බෑ. නේද පුතේ? අපි එහෙනම් බලමු ඉස්සල්ලාම දැන් බලන්න උදාහරණයක් වශයෙන් මේකෙදි අපිට තියෙනවා බිංදුවේ ඉඳන් 60 දක්වා. නේ? වල ඉස්සල්ලාම අපි දැන් tan වගුව ගමු. මේ බලන්න tan වගුව. ප්‍රකෘති ටැන්ජන් කියලා තියෙනවා. නේද? ඒක ඔයාලට පේනවා පුතේ tan වගේ මෙතන තියෙනවා බිංදුවෙන් ඉඳන් 30 දක්වා තියෙනවා. 3 4 tan වගුව පොඩ්ඩක් පෙරලා ගන්න. නේ? පරි පොතේ අන්තිමට තියෙනවා tan වගුව. පළවෙනි පිටුවේ අන්තිම දක්වා තියෙනවා 44 දක්වා තියෙනවා. 44 දක්වා මේක ආන්සර්. මේකේ මොනවද? ආන්සර්. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා මේ පැත්තේ තියෙනවා ආයේ බිංදුව 10 20 ආදි වශයෙන් කීය දක්වා තියෙනවද? ඒ 60 දක්වා තියෙනවා. හරිද? මේ තියෙන මොනවාද පුතේ? කලාදය. කියන අංශකයක් 60කට බෙදුනහම එන අගය තමයි මේ දාලා තියෙන්නේ. මේ කලා 10 අගය තමයි මෙතන දාලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ඔයාලට ගන්න ඕන නම් tan 4යි කලා 10. හිතන්න. ඔයාලට ගන්න ඕන tan වල අගය tan 4යි කලා 10. එහෙනම් පුතේ 4 කියන එකෙන් මෙතනින් යන්න 10 මෙතනින් යන්න. එහෙනම් මෙතන තමයි ඔයාලට අදාළ අගය තියෙන්නේ. tan 4යි කලා 10. හරිද? හරි. එතකොට ඔයා හිතන්න ඊගාවට ඔයාට හොයන්න ඕනේ අපි හිතමු tan වල අපිට හොයන්න ඕනේ යම්කිසි right ඊට පස්සේ තවත් කෙලවරේ තියෙනවා මධ්‍යන්න අන්තරය කියන එක. මොකද්ද මේ මධ්‍යන්න අන්තරය කියන්නේ? කියන වර්ගයේ සමහර වෙලාවට හිතන්න වල tan ගන්න ඕනේ 23. හරිද? 23යි කලා හිතන්න ඔයාට ගන්න ඕන tan 44යි කලා 23 ගන්න ඕන tan 44යි කලා 23. එතකොට පුතේ 44 මෙතන දන්නවා 20 මෙතන දන්නවා. තව ඔයාලට කීයක් අඩුයිද? නෝ දන්නේ tan 44යි 20. දන්නේ tan 44යි 20. තව යාට මේ 23 වෙන්න 3ක් අඩුයි. 23 වෙන්න 3ක් අඩුයි. අන්න ඒ 3 තමයි පුතේ ඔයා මෙතනින් ගන්න. ඔයාලට පේන මධ්‍යන්න අන්තරයට දාලා තියෙනවා 1 2 3 ආදි වශයෙන් කී වෙනකන් තියෙනවද 9 වෙනකන් තියෙනවා.
හරි. එහෙනම් tan 44යි කලා 23 ගන්න ඕන නම් 44 මෙතනින් ගන්නවා 20ක් මෙතනින් ගන්නවා ඉතුරු 3 මෙතනින් ගන්නවා මෙතන තියෙන අගයට මේක එකතු කරනවා. අපි මේ විදිහට තමයි tan අගය භාවිතා කරන්නේ. දැන් බලන්න පුතේ උදාහරණයක් වශයෙන් බලන්න. ඔයාලගේ තියෙනවා දැන් හොයන්න tan 4 පොතේ තියෙන උදාහරණෙම ගන්න tan 48යි කලා 20. ඔයාලට පේනවා tan 48 කියන එක කෙලිම තියෙනවා පුතේ නේද? tan 48 තියෙනවා. එහෙනම් කලා 20 කියන්නේ කීයද? 0.123 නේද? නමුත් අපිට බිඳුව නෙමෙයි එන්නේ පුතේ. මොකද හේතුව ඔයා හොඳට බලන්න tan වගුවේ නේද? tan වගුවේ බලන්න අපිට කොහොමද පටන් ගන්න? tan වගුවේ 45න් අපි දන්නවා tan 45 කියන්නේ 1යිනේ. ඔයාලට පේනවා tan 44යි කලා 60. එහෙම නැත්නම් tan 45 යගේ 1යි. නේද? අපි එතනින් එහාට ගියොත් තා පොඩ්ඩක් අගේ වෙනස් වෙනවා. හරි? දැන් අපි දැන් අරන් තියෙන tan 48යි කලා 20නේ. එහෙනම් බලන්න ඔයාලට පේනවද 48යි කලා 20 දී 48යි පටන් අරන් තියෙන බිඳුව යටතේ 1.04ක් කියලා. නේද? එහෙනම් මට එන්න ඕනේ 48යි කලා 20ක් කෙනෙක් කොහොමද එන්න ඕනේ? 48යි කලා 20යි 1.123 7යි 1.123 7යි. හරි? දැන් උදාහරණයක් වශයෙන් බලන්න tan 34යි කලා 30. පොතේ අපි කරලා තියෙනවා. tan 34යි කලා 30. කොහොමද දෙන්නේ? tan 34 කියන එක බලන්න tan 34 පේලියෙන් ඊට පස්සේ කලා 30 කියන පේලිය කෙලින්ම තියෙන්නේ 0.683යි බිඳුවයි. 0.6 tan 34යි කලා 30නේ sorry tan වල 34යි කලා 30 34යි කලා 30 6යි 8යි 7යි 3යි 0.687යි 3යි. ඊගා උදාහරණය බලන්න tan 44යි කලා 42. tan 44යි කලා 42. අපිට පොඩ්ඩක් මේ වගුව භාවිතා කරන හැටි පුතේ මෙතෙන්දී මට වගුව අඳින්න බෑ තනිකරම නේද? බෝඩ් එකේ වගුව අඳින්න අමාරුයි. ඒ නිසා මට ඒක ඔයාලට පැහැදිලි පෙන්වන්න අමාරුයි. tan 44යි කලා 42. නමුත් මම කියන්න හදන හැටි tan 44යි කලා 42 නේද? ඉස්සෙල්ලාම බලන්නවා tan 44යි කලා කීයද? 40. එහෙනම් බලන්න tan 44යි කලා 40 කීය දෙන්නේ? 9යි 8යි 8යි 4යි නේද? 0.9යි 8යි 8යි 4යි. නමුත් මේ 9යි 8යි 8යි 4යි කියන්නේ tan 44යි කලා 40. අපිට තව කලා දෙකක් අඩුයි. ඒ කලා දෙක පුතේ මධ්‍යන්තරයෙන් ගන්න. ඒ පේලියෙන්ම ගිහිල්ලා මධ්‍යන්තරයේ බලන්න ඩිකෝඩින් කීයක් තියෙන්නේ. ඔයාලට පේනවා ඩිකෝඩින් තියෙන්නේ 11. හැබැයි මෙතෙන්දී ඔයා 11 කියන එක මාක් කරගන්න ඕනේ මේ විදිහට. මොකද්ද? 0.01 කියලා. හරිද? දැන් මේ දෙක එකතු කරන්න. එන උත්තරය තමයි tan 44යි කලා 42. 1 4යි 5යි 1 8යි 9යි 0.98යි 9යි 5යි 8යි 9යි. දැන් බලන්න tan 79යි කලා 25. අර වගේම තමයි. tan 79යි කලා 25. ඉතින් කලා 25 වාට නෑනේ. දැන් වාට තියෙන්නේ කීයද? වාට තියෙනවා tan 79යි කලා 20. නේද? එහෙනම් බලන්න tan 79යි කලා 0.1 එකතු කරන්නේ මොකද්ද පුතේ? 0.01 එකතු කරන්නේ 0.01 එකතු කරන්නේ ඇයි කියන එක නේද? ඔව්. මේකනේ පුතේ. දැන් අපිට ගන්න ඕනේ tan 44යි කලා 42. හරිද? එතකොට ඔයාට tan වගුවෙන් මෙන්න මේ අයින් මෙන්න මේ පැත්තේ. හරිද? එහෙම නැත්තම් මම පොතෙන් පෙන්වුවොත් එහෙම ඔයාට මෙන්න මේ පැත්ත මෙන්න මෙහෙම නේද? මේ කෙළවරේම ගියාම ඔයාට tan 44යි කියන එක තියෙනව නේද? 44යි තියෙනවා. ඊගාට දැන් අපිට හොයන්න ඕන tan 44යි කලා 42. දැන් පුතේ මෙතන මේ තියෙන්නේ කලාගයන්. හරිද? බිඳුව තියෙනවා 10 තියෙනවා 20 තියෙනවා 30 තියෙනවා 40 තියෙනවා. 42 තියෙනවද? නෑ. ඊගාට තියෙන්නේ 50. හරිද? එහෙනම් ඔයාට 40 ඔයා ඉස්සෙල්ලාම කරන්නේ දැන් ඔයාට ගන්න ඕනේ 42නේ. නමුත් දැන් ඔයා ගාව තියෙන්නේ 40. ඔයාට තියෙනවා tan 44යි කලා 40.
ඉස්සලාම ඉතින් මේ tan 44යි කලා 40 අගේ හොයාගන්න. ඒක තමයි ඔයාලට ටේබල් එකෙන් ඉස්සලාම හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා හොයාගත්ත tan 44යි කලා 40 කියන්නේ මේ අගේ කියලා. කීයද? 0.984යි. හොඳයි. නමුත් ඔයාලට ඇත්තටම ඕනේ 44යි කලා 40 ඕනේ නෑ. ඔයාලට ඕනේ 44යි කලා 42. එහෙනම් පුතේ මෙතන ඉඳන් තව කලා කීයක් අඩුයිද ඔයාලට? 40 නම් කලා දෙකක් අඩුයි නේද? අන්න ඒ දෙක ඔයා මේ මධ්‍යස්ථ අන්තරයෙන් ගන්නවා. බලන්න 44 කියන පේලියේ හරිද? මේ 44 පේලියෙන්මයි ගන්න ඕනේ. 44 කියන පේලිය කෙල මුලට ගියාම මේ තියෙන්නේ කලා 1. හරිද? මේ තියෙන්නේ කලා 2. කලා දෙකට ඔයාට 11යි නේද ඇවිල්ලා තියෙන්නේ. කලා දෙකට 11ක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම පුතේ මේ 11 කියලා ලියලා තියෙන්නේ අපිට මේ මෙතන ඉඩ මදි නිසා. ඉලක්කම් 4ක් ලියන්න ඉඩ මදි නිසා. ඉතින් මේ 11 කියන එකේ ඇත්තම අගය තමයි 0.0.1. හරි? එහෙනම් මම මෙන්න මේ අගයට මේ අගය එකතු කරන්න ඕනේ අවසාන උත්තරේ ගන්න. පැහැදිලිද? අපි තාම පුතේ ගානක් දෙකක් හදමු. එතකොට ඔයාලට තේරෙයි. හරි? දැන් හිතන්නකෝ 79 25 ගන්න කොහොමද කියලා. ඒ විදිහටම try කරන්න බලන්න. tan 79යි එතන පොතේ තියෙනවා. tan 79යි කලා 25. tan 79යි කලා 25. කෙලින්ම වාට tan 79යි කලා 25 වගුවෙන් හොයාගන්න පුළුවන්ද? tan 79යි කලා 25. 25 නෑ අපිට 10 ගුණාකාර තමයි තියෙන්නේ කලාවල නේද? හරි. එහෙනම් ඔය ඉස්සෙල්ලා මොකද ගන්න ඕනේ? එහෙනම් tan 79යි කලා 20. 20 හොයාගන්න පුළුවන් නේද? ඔයා මේ උන්ට දැන් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? tan 79යි කලා 20 හොයාගන්නවා. නමුත් ඔයාට ඇත්තටම ඕනේ කලා 20 නෙමෙයි කලා 25. එහෙනම් තව කලා කීයක් අඩුද? 20 ඉඳන් කලා 5ක් අඩුයි. කලා 5ක් අඩුයි. පැහැදිලිද? දැන් පුතේ බලන්න tan 79යි කලා 20 වගුවේ කොතනද තියෙන්නේ? වගුවේ තියෙන අගය කීයද? 79යි කලා 20ට කීයක් තියෙන්නේ? මේ 79 කියන ටැන්ජෙන වගුවේ 79 කියන අංශක 79 පටන් අරගෙන 20ට යන්න. 20 කියන්නේ මේ තියෙන්නේ පුතේ බිඳුව. මේ උඩ තියෙන්නේ බිඳුව 10 20 එන ගැන 20. මේකෙන් පල්ලෙහාට එනවා මෙහෙන් මෙහාට එනවා. කීයද එන්නේ? tan 79යි කලා 20ට එන්නේ 5.3.9යි. 5.3.9යි. හරි නේද? පොඩ්ඩක් බලන්න හරිද කියලා? 5.3.9යි. හරි? නමුත් ඇත්තට අපිට ඇත්තටම ඕන ඒකද? දැන් අපිට ආවේ කීයද? 5.3 tan 79යි 20නේ. tan 79යි 20 ආවේ 5.3.9යි 5.3.9යි නේද? හරි. නමුත් ඇත්තටම තව 5ක් එකතු කරන්න ඕනේ. ඒ 5ට මට කීයද හම්බෙලා තියෙන්නේ? බලන්න මධ්‍යන අන්තරයෙන් 5ක් ගත්තාම වාට ඒක පේනවා 44 කියලා. 44 කියලා. නේ? මෙතෙන්දි පුතේ ඔයා මෙන්න මේකට සාපේක්ෂව දැන් මෙතන දශම ස්ථාන 3යි තියෙන්නේ. මේකත් 3 කියලා ගන්න. ඔයා මෙන්න මේක එකතු කරන්න ඕනේ. එහෙනම් ඔයා මේකට එකතු කරන්න ඕනේ කීයද? 0.04යි. උත්තරේ කීයද? 9.4යි 13යි. එකක් ඉතුරුයි. 4යි 5යි. මෙතන 3යි. 5.3යි 5යි 3 තමයි එහෙනම් මට tan මේක නෙමෙයි tan 79 කලා 25 කියන්නේ. 79 කලා 25 කියන්නේ. පැහැදිලිද? හරි? හරි. ඊගාට බලන්න tan 79 කලා 25 නේද? හරි අපි ඊගාට මොකද්ද කරන්නේ? හරි ඊට පස්සේ බලමු පුතේ 3යි 5යි 3යි 0.3යි 3යි හරි ඊගාට බලමු අපි ඊගාව මේක දැන් පැහැදිලිද? ඔයාලට තවදුරටත් ගානක් දෙකක් කරන්න ඕන නම් tan වලම තව අපි හොයමු පුතේ අපි ගණන් කීපයක් බලන්න tan 37 හොයන්න බලන්න tan 37 මම ටක්කාල උත්තරේ හොයන්න බලන්න කී දෙන්නේ කියලා tan 37 පොතේ තියෙන ගාන පොතේ නැතත් කමන්නේ tan 37 උත්තරේ කී දෙන්නේ කියන්න බලන්න tan 37 try කරන්න බලන්න
හරි එහෙනම් tan 37 කීයද ආවට දැන් බලන්න tan 37 ආවේ කීයද 37යි කලා බිංදුව කියන එක තමයි ගන්න ඕන ඔයාලට කීයද 0.75යි 3යි 6යි 0.75යි 3යි 6යි 7යි 5යි 3යි 6යි tan 37 හරි හරි ඊගොල්ලන්ට බලන්න අපිට ගන්න කියලා තියෙනවා පුතේ අපි පොතේ තියෙන ගානක් බලමු උතර ලේසිනවා තම තියෙන හරි තාම මොකක්ද බලමු ඊගොල්ලන් බලන්න tan 40යි කලා 54 tan 40යි කලා 54 tan 40යි කලා 54 අපි මේක කොහොමද ගන්නේ දැන් බලන්න දැන් ඔයාලට ඕනේ tan 40යි කලා 54 ඔයාලට කෙලින්ම වගුවෙන් tan 40යි කලා 54 ගන්න පුළුවන්ද බෑ එහෙනම් ඔයාලට ගන්න පුළුවන් නමුත් tan 40යි කලා 50 tan 40යි කලා 50 තව කලා කීයක් අඩුයිද 4ක් අඩුයි තව කලා කීයක් අඩුයිද 4ක් අඩුයි වගුවෙන් බලන්න tan 40යි කලා 50 කොතන තියෙන්නේ කියලා tan 40යි කලා 50යි අගේ කීයක් වෙනවද පුතේ කීයක් වෙනවද 0.8යි 6යි 4යි 2යි 0.8යි 6යි 4යි 2යි එකතු කරන්න ඕනේ මධ්‍යන්තරයෙන් ගන්න මේ කලා 4ක අගය කීයද කියලා tan 40 කියන කෙලවරෙම තමයි ඔයා හිතන්න ඕනේ එහෙනම් කලා 4ක අගය කීයක් වෙනවද 20යි නේද 5 10 15 20 කියලා නේ කියන තියෙන්නේ 20යි එහෙනම් ඔයා එකතු කරන්න ඕන 20ක් කියන එක 20යි කියන්නේ 0.2යි 0.2 එකට සාපේක්ෂව එහෙනම් පුතේ එකතු කරපුවම කීයක් එනවද 0.2යි 2යි 4යි 6යි නේද 0.8යි 6යි 6යි 2යි 8යි 6යි 6යි 2යි අපි තව එකක් බලමු හරි tan වගේ තව බලන්න පුතේ හරි ඒ වගේ තමයි අපි හොයන්නේ ඊගාට පුතේ මම තව ඔයාලට වැදගත් දෙයක් මතක් කරන්නම් අද පාඩම අපි ඉවර කරන්න කලින් tan වගේ ඔයාලා හොඳට පුරුදු වෙන්න හරිද අපිට මේකෙදි කියනවා මේකේ අනිත් පැත්ත කියන්නේ මොකද්ද අපි දැන් කතා කරා tan වාට මතකද ලඝු වල ඉන්වර්ස් එක නේද ප්‍රතිලඝු ගන්න කියෙව්ව හැටි අන්නේ විදිහට tan වල අගය දුන්නාම ඊට අදාළ කෝණය හොයන්න අගය දුන්නාම ඊට අදාළ කෝණය හොයන්න අපි කොහොමද tan වල අගය දුන්නාම ඊට අදාළ කෝණය සොයන්නේ නේද tan වල අගය දුන්නාම ඊට අදාළ කෝණය හොයන්නේ කොහොමද බලන්න අපිට තියෙන පොතේ උදාහරණයක් තියෙනවා නේද පුතේ බලන්න tan θ සමානයි 1.1.54 tan θ සමානයි 1.54 වන තීටා කෝණය ලබා ගන්න. ඒ කියන්නේ පුතේ tan t මෙහෙමයි tan හිතන්නකො මොකක් හරි මෙතන tan 43යි කියලා. tan 43 අපි දැන් කලින් දැනගත්ත tan 43 අගේ හොයන්නේ කොහොමද කියලා. කොහොමද හොයාගන්නේ tan 43 අපි වගුවෙන් හොයාගත්තා. හිතන්නකො ආවා 1.1.54යි කියලා. අපිට මෙහෙම අහන්නේ අපිට මේක දෙන්නේ නැහැ. හරිද? අපිට මේ කෝණය දෙන්නේ නැහැ. අපිට කියනවා යම්කිසි කෝණයක tan අගය මේක. එහෙනම් මේ කෝණය සොයන්න. අර ලඝු වල ප්‍රතිලඝු හොයනවා වගේ. ලඝු වල ප්‍රතිලඝු හොයනවා වගේ. අපි පුතේ මෙතෙන්දී මොකද්ද කරන්න ඕනේ? අපි tan වගුවෙන් බලන්න ඕනේ මෙන්න මේ අගය tan වගේ කොතනද තියෙන්නේ කියලා. දැන් බලන්න tan වගුවේ 1.1.54 කොතනද තියෙන්නේ කියලා. tan වගේ බලන්න tan වල 1. නේද? මේ අගේ කොතනද තියෙන්නේ කියලා. බලන්න 1.1.54. දැන් ඔයාලා tan වගේ බලපුවාම මේ මගයක් පේන්න තියෙනවද? 1.1.54. 1.1.54. ko 1.1.54 කොතනද තියෙන්නේ පුතේ? ඔයාලට 5.4 නෑ නමුත් 1.1.4 එක තියෙනව නේද? 47යි කලා 50යි.
පේනවද 47යි කලා 50 දිවාට කොතනද තියෙන්නේ 47යි කලා 50 දිවාට තියෙනවා කීයද තියෙන්නේ 47යි කලා 50 දී තියෙනවා 1.1.4යි 1.1.4යි දැන් පුතේ ඔයා හිතන්න ඕනේ කලින් හිතපු විදිහේ අනිත් විදිය. කියන ඔයාලට දැන් ඇත්තටම අවශ්‍ය 1.1.5.4යි. නමුත් දැන් ඔයාලට වගුවෙන් තියෙන්නේ 1.1.4.1. එහෙනම් පුතේ මේ දෙක අතර කොයිතරම් වෙනසක් තියෙනවද? ඔයාලට හොයන්න ඕනේ මේක තියෙන්නේ මේක. වෙනසක් තියෙනවා 4න් එකක් 3යි නේද? 5න් 4ක් 1යි. 0.0.0.1.3ක වෙනසක් තියෙනවා. දැන් පුතේ ඔයා බලන්න මධ්‍යන්න අන්තරේ 47යි 50 තියෙන කෙලවරේම 47යි 50 තියෙන එකේ 47 අංශක 47 කෙලවරේ 47 කියන පේලියේ මධ්‍යන්න අන්තරේ 13. කියන්නේ අගය 13 වෙන මධ්‍යන්න අන්තරේ කීයද? ඔයාලට පේනවා පුතේ 2 කියලා. ඔයාලට පේනවා කීයද? 2 කියලා. නේද? එහෙනම් පුතේ මේ තියෙන්නේ කලා දෙකේදී. එහෙනම් මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්නට ඕනේ. එහෙනම් 47යි කලා 52යි 52. ඔයා ඕනනම් දැන් ආය මුලින් ඉඳන් බලන්න tan 47යි කලා 52 කියන්නේ කීයද කියලා. මේ උත්තරේ එන්න ඕනේ. tan 47යි කලා 52 කියන්නේ කීයද? මේ උත්තරේ එන්න ඕනේ. හරි. අපි ඒ වගේ තමයි පුතේ tan වල කෝණය දුන්නාම tan වලගේ හොයන්න. බලන්න පුතේ උදාහරණයක් තියෙනවා. අපි පුතේ නිදසුන ටික බලමු. හරිද? tan theta සමානයි අර වගේම තමයි නේද tan theta සමානයි 0.37යි 0.6යි 3.7යි 0.6 නම් කෝණය අහනවා දැන් ඔයා බලන්න ඕනේ tan වගුවේ 0.37යි 0.6 කොතනද තියෙන්නේ බලන්න tan වගුවේ 0.37යි 0.6 කොතනද තියෙන්නේ ඔයාලට පේනවා බැලුව බැලමටම tan අංශක 20යි කලා 20යි තියෙනවා එහෙනම් මේක තියෙනවා කීයද අංශක 20යි කලා 20යි එහෙනම් θ වලගේ අංශක 20යි කලා 20යි දෙවන උදාහරණය tan θ සමානයි දෙවන උදාහරණය මොකද අපිට කියන්නේ tan θ සමානයි මේකත් ඔයාලට පැහැදිලි කරන්න නේද 0.4 දැන් වගුවෙන් බලන්න 4 කොතනද තියෙන්නේ කියලා 4 ඔයාලට පුතේ 7යි බිඳුව තියෙනවා නේද? ඒ කියන්නේ 25යි කලා 30යි නේද? 25යි කලා 30දී 25යි කලා 30දී ඔයාලට තියෙනවා කීයක්ද? 0.477යි බිඳුවක් නේ 25යි කලා 30දී කීයද තියෙන්නේ 25 කලා 4.7යි බිඳුවක් තියෙනවා එහෙනම් මොකද තව කලා කීයක් අඩුයිද තව ඔයාලට අඩු 0.0.4ක් අඩුයි දැන් මධ්‍යන්න අන්තරයෙන් බලන්න මේ 4 කොතනද තියෙන්නේ කියලා 25 දිගේම මධ්‍යන්න අන්තරයෙන් ඔයාලට 4ක් නෑ ඔව් 4 තියෙනවා සෝරි 4ම තියෙනවා කීයද කලා එකේදී එහෙනම් මේ කලා එක මේකට එකතු කරනවා එහෙනම් උත්තරේ කීයද දෙන්නේ 25යි කලා 31යි 25යි කලා 31යි හොඳයි අපි අන්තිම උදාහරණයක් ගන්න කීයද tan θ සමානයි 0.84යි 4යි 6 හරි tan θ සමානයි උඹට ලියන්න පුතේ හරි tan θ සමානයි කොහොමද දීලා තියෙන්නේ අපිට tan θ සමානයි 0.8යි 4යි 6යි 0.8යි 4යි 6යි මේක නම් පුතේ වාට එළිම බලුවාම පේනවා 8යි 4යි 6 කොතනද තියෙන්නේ 8යි 4යි 6 8යි 4යි 6 40යි 8යි 4යි 1 තියෙනවා නේද 8යි 4යි 1 තියෙනවා 40යි 10යි මේ බලන්න 40යි 10යි තියෙනවා කීයද 8යි 4යි
40යි 10යි තියෙන 8යි 4යි 4යි 1. 8යි 4යි 4යි 1. තව කීයක් අඩුද පුතේ? 5ක් අඩුයි. නේද? 5ක් අඩුයි. 0.05ක් අඩුයි. නමුත් අපිට පේනවා ඔය පහම තියෙනවා කලා එකේදී. කලා එකේ නම් මේ කලා එක මොන දෙන්න එකතු කරනවා. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ? 40යි කලා 11යි. හරි? අපි මෙහෙම තමයි පුතේ tan වගුව භාවිත කරන්නේ. එහෙනම් අද අපි tan වගුව භාවිත කරන දේ කතා කළා. මම හිතන්නේ අපි දැන් මෙතන sin සහ cos වගු දෙකක් ගත්තොත් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් ඔයාලට. එකම දිගට හින්දා මේ ටික හොඳට බලා ගන්න. sin වගුවත් මේ ආකාරයෙන්ම තමයි. sin වගුවත් මේ ආකාරයෙන්ම තමයි. cos වගුව විතරයි වෙනස් වෙන්නේ. cos වගුව විතරයි වෙනස් වෙන්නේ. ඒතර පුතේ අපිට පුළුවන් හෙට මේ පාඩමේ ඉතුරු කොටස කරගෙන යන්න. නේද? ඔයාලට මොනවා හරි මේ සම්බන්ධයෙන් කියන්න ඕන නම් මට මේක ස්පීඩ් වැඩි, ස්ලෝ වැඩි, මීට වඩා විස්තර කරන්න ඕන, මීට වඩා උදාහරණ කරන්න ඕන, මොනවා හරි දෙයක් කරන්න කියන්න තියෙනවා නම් මට කියන්න. අපි එහෙනම් හෙටත් පුතේ මේ වෙලාවට 8:00ට හම්බෙමු මේ පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න. මේක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් කියන්න ජොයින් වෙන්න කියලා. හොඳයි? හරි. එහෙනම් අපි නවතින්න. good night.